බෞද්ධ සංගමයේ පොසොන් පොහොය නිමිති කොටගෙන පවත්වනු ලබන සීල ව්‍යාපාරයේ දෙවන ධර්ම දේශනාවටයි ඔබ මේ සියලු දෙනා සහභාගී වෙලා සිටින්නේ. ගිය පොයේදී ඒ කියන්නේ වෙසක් පොහොය දවසේදී අපි ආරම්භ කරා දේශනා මාලාවක් ආශ්‍රව ඇසුරු කරගෙන කරන. ඒක තමයි මා ඇසුරු කරන ආශ්‍රව. ඒ දේශනා මාලාවේ දෙවන වැඩසටහන අද අප වෙනුවෙන් කරුණාවෙන් ඉදිරිපත් කිරීම සඳහා මේ ස්ථානට වැඩම කර සිටින නම කියන්න අවසරයි අතිපූජනීය පළුගස්සෑවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේව අපි තාමත් ගෞරවයෙන් පාද නමස්කාරයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා ඉදිරිපත් කිරීමට මම ආරාධනා කර සිටිනවා. පෙරවන් සරණයි. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्घ मोक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති අබිනිවේස පරාමාසෝ ධිට්ඨි කැනඩාවේ කැල්ගරි නුවර එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබන පොසොන් පුන් පොහෝ දවස නිමිති කරගෙන ඒ වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහන එම වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන නම කියන්නට අවසරයි. මත්තුමගල චන්දානන්ද ස්වාමින් වහන්සේත් එවැගේම බුත්තල ධම්මරක්කිත ස්වාමින් වහන්සේ ඇතුළු කොට සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති පින්වත්නි, අද දින උතුම් ධර්ම දේශනාවේ ඒ සදැහැති දායකත්වයේ දරනු ලබනවා කැනඩාවේ ලේත් බ්‍රිජ් නුවර පදිංචි සම්පද්ද සිල්වා, රොෂානිද සිල්වා යන ඒ දෙපිරිසත්, එහෙම නැත්නම් ඒ දෙදෙනාත්, ඒ වගේම දිනුලද සිල්වා, නිමායාද සිල්වා, දෙවුනිත සිල්වා යන ඒ දරුවනුත් ඇතුළුව ඒ පවුලේ සියලු දෙනා මෙහි දායකත්වයේ දරනු ලබනවා. ඉතින් මේ පින්වත් පිරිස විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ සුජීවත්ව සිටින ඒ දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට වගේම ඒ පවුලේ අය නමින් මිය පරලව යන්නට යෙදුන ඒ සියලුම පරම්පරාගත ඥාති වර්ගයාම සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් අද දවසේදී අපි මේ දේශනාව අවසානයේදීත් ඒ දායකත්වයන් පිළිබඳවත්, ඒ වගේ මේ අරමුණු පිළිබඳවත් නැවත සිහිපත් කරමින් ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීම සහ ආශිර්වාද කිරීම කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙම වැඩසටහන පසුගිය වැඩසටහන හා සම්බන්ධ වෙන වැඩසටහනක් වෙනවා. අපි ආශ්‍රව ධර්මයන් පිළිබඳවයි කතා කරන්නට යෙදුනේ, සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් පසුගිය වැඩසටහනේදී අප ඔබව දැනුවත් කරන්නට යෙදුනා ඒ ආශ්‍රව ධර්මයන්
කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ ආශ්‍රව ධර්මයන් කියලා කියන්නේ කුමක්ද කියන මේ කාරණාවන් පිළිබඳව. එතනදී විශේෂයෙන් ඔබ දැනුවත් කළා ඒ ආශ්‍රව ධර්මයන් අපි කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා මේ විදිහට ආශ්‍රව ධර්මයන් 4 පිළිබඳව පුළුල්ව කතා බහ කරන්නට යෙදුණා. එහිදී පෘථග්ජන මට්ටමේ කෙනෙකුට පවතින ආශ්‍රව ධර්මයන් මොනවද? සෝහන් ඵලයට පත් වුනහම පවතින ආශ්‍රව ධර්මයන් මොනවද? සකදාගාමි මට්ටමට පත් වුනහම පවතින ආශ්‍රව ධර්මයන් මොනවද? අනාගාමි මට්ටමට අරිහත් මට්ටමට පත් වෙනකොට ඒ ආශ්‍රව ධර්මයන්ගේ දුර්වීම කොහොමද? රහතන් වහන්සේ නමක් තුළ කිසිදු ආශ්‍රව ධර්මයක් පවතින්නේ නැහැ කියන කාරණාවත් ඇතුළුව අපි ආශ්‍රව ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව සාකච්ඡා කරන්නට දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒක බොහෝම කෙටියෙන් මතක් කළොත් පෘථග්ජන මට්ටමේ පවතින කෙනෙකුට අවිද්‍යාශ්‍රවය, භවආශ්‍රවය, කාමාශ්‍රවය, ditthාශ්‍රවය කියන මේ ආශ්‍රව ධර්මයන් 4ම පවතිනවා පෘථග්ජන මට්ටමේ පුද්ගලයෙකුට. ඊළඟට සෝහන් ඵලයට පත් වෙන ආර්ය ශ්‍රාවකයෙකුට ditthාශ්‍රවය සම්පූර්ණයෙන්ම දුර වෙනවා. නැවත ආයේ ditth ආශ්‍රවය පිළිබඳව සටහනක් තබන්නට අවශ්‍ය වෙන්නේ නැහැ, කතා කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. සෝහන් ඵලයට පත් වෙනකොට ඒ ditthාශ්‍රවය සම්පූර්ණයෙන්ම දුර වෙන නිසා. ඒ වගේම පෘථග්ජන මට්ටමේ කෙනෙකුට තිබුණ අවිද්‍යාශ්‍රවයක් තිබුණා නම් අපායගාමීව හේතු වෙන නැතිනම් අපායට යන්න හේතු වෙන අවිද්‍යාශ්‍රවයක් තිබුණා නම් අපායට යන්න හේතු වෙන එහෙම නැතිනම් අපායගාමීත්වයෙන් යුක්ත වුණ භව ආශ්‍රවයක් තිබුණා නම් අපායගාමීත්වයට හේතු වෙන කාමාශ්‍රවයක් තිබුණා නම් මේ ආශ්‍රව තුනත් සම්පූර්ණයෙන්ම දුර වෙනවා. මේ ආශ්‍රව තුන සම්පූර්ණයෙන් දුර වෙනවා කියනකොට ඔබ වැරදි විදිහට මේක වටහා ගන්නට එපා. සියලුම අවිද්‍යාශ්‍රවේ, සියලුම කාමාශ්‍රව, සියලුම භවආශ්‍රව දුර වෙනවා කියලා නෙමෙයි මා මෙතනදී පැහැදිලි කළේ. පෙර දහමේ අපිට පැහැදිලිවම පෙන්නනවා අපාය ගාමීත්වයට හේතු වෙන පෘථග්ජනයෙකු ළඟ තිබෙන අවිද්‍යාශ්‍රවය, භවආශ්‍රවය, කාමාශ්‍රවය දුර වෙනවා කියන කාරණාවයි. සෝහන් ඵලයට පත් වුණත් මේ සෝහන් ඵලයට පත් වුණ ආර්ය ශ්‍රාවකයාට ditthාශ්‍රවය සම්පූර්ණයෙන්ම දුර වෙලා තිබුණත් ඒ මට්ටමේ හැටියට කියලා සඳහන් කරන්නේ පෘථග්ජන මට්ටම පිළිබඳව නෙමෙයි. ඒ සෝහන් මට්ටමේ හැටියට ඒ කෙනා තුළ තවදුරටත් අවිද්‍යාශ්‍රවයක් තිබෙනවා. ඒ වගේම භවආශ්‍රවයක් තිබෙනවා. ඒ වගේම කාමාශ්‍රවයක් තිබෙනවා. මේ මට්ටමේ ඉන්න සෝහන් කෙනෙකුගේ සකදාගාමී මට්ටමට පත් වෙනකොට සෝහන් පුද්ගලයෙක් සතුව තිබුණ, ඒ කියන්නේ සෝහන් ආර්ය ශ්‍රාවකයෙකු සතුව තිබුණ ඒ අවිද්‍යාශ්‍රවය, ඒ වගේම ඒ භවආශ්‍රවය, ඒ කාමාශ්‍රවය දුරු වුණ නිසා තමයි සකදාගාමී මට්ටමට පත් වෙන්නේ. හැබැයි ඒ සෝහන් මට්ටමේ තිබුණ අවිද්‍යාශ්‍රවය, භවආශ්‍රවය, කාමාශ්‍රවය දුරු වුණාට තවදුරටත් සකදාගාමී මට්ටමේදීත් අවිද්‍යාශ්‍රවයක්, භවආශ්‍රවයක්, කාමාශ්‍රවයක් තිබෙනවා. ඊළඟට මේ සකදාගාමී මට්ටමේ ඉන්න කෙනා ආර්ය ශ්‍රාවකයා අනාගාමී භූමියට, අනාගාමී ඵලයට පත් වෙනකොට යම් කාමාශ්‍රවයක් තිබුණා නම් ඒ සියලුම කාමාශ්‍රවයන් දුර වෙලා යනවා. මොකද මෙතනදී යම් කාමාශ්‍රවයක් තිබුණා නම් කියනකොට එතන කියන්නට ඕනේ සකදාගාමී මට්ටම තුල තිබුණ යම් කාමාශ්‍රවයක් නම් ඒ කාමාශ්‍රවේ සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙලා යනවා අනාගාමී භූමියට පත් වෙනකොට. ඒ විතරක් නෙමේ, යම් ආකාරයක අවිද්‍යාශ්‍රවයක්, භවආශ්‍රවයක් තිබුණා නම් සකදාගාමී මට්ටමට ඒ ආශ්‍රවයත් දුර වෙනවා. හැබැයි අනාගාමී මට්ටමට පත් වුණ ආර්ය ශ්‍රාවකයෙකුට තවදුරටත් අවිද්‍යාශ්‍රවයයි, භවආශ්‍රවයයි සක්‍රියව පවතිනවා ඒ මට්ටමේ හැටියට. ඒ මට්ටමේ හැටියට කියලා කියන්නෙම
සකදාගාමී මට්ටමේ තිබුණ අවිද්‍යාශ්‍රවයයි භවආශ්‍රවයයි නෙමෙයි මෙතනදී කතා කරන්නේ අනාගාමී මට්ටමේදී පවතින භව අවිද්‍යාශ්‍රවයයි භවආශ්‍රවයයි පිළිබඳවයි. ඊළඟට රහතන් වහන්සේ නමක් බවට පත් වෙනකොට ඒ උතුම් ආර්යයන් වහන්සේ තුල අවිද්‍යාශ්‍රවයයි භවආශ්‍රවයයි නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙනවා. අනාගාමී ආර්යයන් වහන්සේ නමක් තුල යම් ආකාරයක අවිද්‍යාශ්‍රවයක් තිබුණා නම් ශේෂ වෙලා ඒ වගේම යම් ආකාරයකින් භවආශ්‍රවයක් තිබුණා නම් ශේෂ වශයෙන් ඒ කියන්නේ යම්තන් හරිය තිබුණා නම් ඒ සියලුම ආශ්‍රව ධර්මයන් අවිද්‍යාශ්‍රවයත් ඒ භවආශ්‍රවයත් නිර්වශේෂ වශයෙන් අවශේෂයක්වත් නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන අවස්ථාවට කියනවා රහතන් වහන්සේ නමක් කියලා. අපි මේ ටික තමයි එදා කතා කරපු කාරණා ටික අද ඒ ටික බොහොම කෙටි කාලයකින් මම ඔබට නැවත සිහිපත් කරලා දෙන්නටයි මේ ටික මතක් කළේ. ඉතින් අද මම පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා මේ ආශ්‍රව ධර්මයන්ගෙන් විශේෂයෙන්ම දිට්ඨ ආශ්‍රවය පිළිබඳව. දිට්ඨ ආශ්‍රවය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නටයි අද දවසේදී සහවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ බොහෝම තැම්පත්ව ඔබේ කය බොහෝම සංවරව පවත්වගෙන මේ ධර්ම දේශනාව සඳහා බොහෝම සූදානමින් යුක්තව කටයුතු කරනවා වගේ ඔබේ හිතේ එදිනෙදා ජීවිතයේ කරන නොයෙකුත් වැඩ රාජකාරි මැද්දේ තමයි ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. රාජකාරි මේ වශයෙන් නොයෙකුත් වැඩ රාජකාරි තිබිලා ඒව මදකට අයින් කරගෙන තමයි ඔබ මේ අද දවසේදී මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබට මතක් කරනවා මේ කාලය තුල කතා කරන දහම් කරුණු ටිකක් ගැඹුරු සහිතයි. ඒ වගේම කරුණු කාරණාවන් අති විශාල ප්‍රමාණයක් කතා කරන නිසා ඔබට මේ එක කරුණක් ගානේ යම් ආකාරයකින් හෝ නුවණක් උපදවා ගැනීමට නම් ඔබ හොද්දට සිහිය පිහිටවලා හොඳට අවධානය යොමු කරලා මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. ඉතින් මේ ටික මම මේ විදිහට පැහැදිලි කළේ මේ කියන දහම් කරුණු ටික ස්වභාවයෙන්ම ගැඹුරුයි අර්ථයත් ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒ නිසා කරුණු කාරණාවන් විශාල ප්‍රමාණයක් මේ දිට්ඨිය පිළිබඳව කතා කරන්නට තිබෙනවා. මම පුළුවන් උපරිමයේ උත්සාහවත් වෙන්නම් අපිට ලැබිලා තියෙන කාලයත් සමග මේ කරුණු ටික අපි කතා කරන්නට. නමුත් මොකද එක දේශනාවකින් මේ දේශනාව ඉවර නොවන නිසා දේශනා මාලාවක් විදිහට මේ වැඩසටහනක් ඉදිරියට යන නිසා අපි මේ ඉතුරු වෙන කාරණා ටික ඉදිරියේදී කතා කරන්නටත් පුළුවන්කම ලැබෙනවා. එනිසා මම පුළුවන් තරම් උත්සාහවත් වෙන්නම් මේ කරුණු ටික ඔබට පැහැදිලි කරලා දෙන්නට. ඉතින් ඒ නිසා හොඳ අවධානය යොමු කරලා හොඳට සිහියෙන් යුක්තවම මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. ඉතින් ඒ නිසා දිට්ඨිය පිළිබඳවයි දිට්ඨ ආශ්‍රවය පිළිබඳවයි කතා කරන්නට තිබෙන්නේ. ඉතින් ආශ්‍රවය කියලා මම එදා පැහැදිලි කළා ඒ ඇසුර එහෙම නැතිනම් අපි හිතනවා අර පල් වෙච්ච ස්වභාවයේ දීර්ඝ කාලයක් එක තැනකට එකම කාරණාවක් තුල රැඳී පැවතුනහම පල් වෙන ස්වභාවය එහෙම නැතිනම් ඇසුර එහෙම නැතිනම් ආශ්‍රව වෙන ස්වභාවය හිත යම් ආකාරයක හුරුවකට පුරුද්දකට ඇසුරකට හුරු වෙනවා නම් මේ ඇසුරට කියනවා ආශ්‍රව කියලා. ඉතින් දිට්ඨ ආශ්‍රවය කියලා කියන්නේ වැරදි විදිහට දකින දැක්මක යම් හුරුවක් අපේ ජීවිතේ පුරුද්දු කරගෙන තිබෙනවා නම් මෙන්න මේ හුරුවට එහෙම නැතිනම් මේ ඇසුරට කියනවා දිට්ඨ ආශ්‍රවය කියලා. ඒ නිසා අපි ආශ්‍රව ධර්මය හඳුනා ගැනීමට දිට්ඨිය පිළිබඳව හඳුනාගත යුතු වෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඔබ අහලා දැනගෙන තියෙන දිට්ඨි වලට අතිරේකව එහෙම නැතිනම් මේ දිට්ඨි ස්වභාවයන් වලට අතිරේකව දිට්ඨිය බෙදා දක්වන ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් අපිට හම්බ වෙනවා. පටිසම්භිදා මග්ගයේ තියෙනවා දිට්ඨි කතා කියන කොටස. එතනදී දිට්ඨිය පිළිබඳව දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කරලා තිබෙනවා දහම තුල. ඒ වගේම බ්‍රහ්මජාල සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල මිත්‍යා දිට්ඨි 62ක් පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් අපිට ඉදිරිපත් කරනවා. මේ ආකාරයකින් යම්මෝ වැරදි දැකීමක් වැරදි දිට්ඨියක් පිළිබඳව කතා කරනවා නම් ඒ සියලුම දිට්ඨි ටික අයිති වෙනවා මේ දිට්ඨි කියන වචනයට. ඒ දිට්ඨ ආශ්‍රවය කියලා කියපුවාම ඒ අනුව ඇසුරකටපත් වෙච්ච හිතටයි එහෙම නැත්නම් ඒ කෙලෙසේටයි
ඒ ආශ්‍රව ධර්මයටයි දිට්ඨාශ්‍රවය කියලා කතා කරන්නේ. ඉතින් මේ සියලුම දිට්ඨි ටික පිළිබඳව අපිට වෙන් වශයෙන් කතා කරાવી නැති වුණාට මේ දිට්ඨි වල ස්වභාවය අපි ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් දිට්ඨි සියලුම දිට්ඨි කියන එකෙන් අදහස් කරන්නේ වැරදි පැත්තට තියෙන දිට්ඨිය. මොකද දිට්ඨිය කියන එකේ අදහස තියෙනවා දැක්ම කියන අදහස. ඒ නිසායි සම්මා දිට්ඨි කියලාත් කතා කරනවනේ. යහපත්ව දකින දැක්ම ඒ දැක්මක්. ඒකද දැක්මක්මයි. ඒකට සම්මා දිට්ඨි කියලා කතා කරනවා. නමුත් දිට්ඨි කියන වචනේ බොහෝ දුරට හුදකලාව යෙදුනොත් එහෙම නැතිනම් තනිව යෙදුනොත් මේ දිට්ඨි කියන වචනේ බොහෝ දුරට තනිව යොදලා තියෙන තැන්වල ගත්තාම අර්ථය ඒ දිට්ඨිය යෙදලා තියෙන තැන අනුව අර්ථය ගන්නට අවශ්‍යයි. ඒ අර්ථය ගන්නකොට බොහෝ දුරට මේ දිට්ඨිය කියන වචනය මිත්‍යා දිට්ඨිය පැත්තට යොමු කරපු දිට්ඨියක් ගැනයි පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා දිට්ඨිය කියන වචනය සම්මා දිට්ඨි කියන තැනදී හඳුන්වනකොට ඒත් දිට්ඨිය කියලා කියන්නේ මේ වැරදි දැකීමයි කියලා ගත්තොත් ඒක වැරදි, ඒක නොකළ යුතුයි. එතන සම්මා කියන වචනේ මෙතනට එකතු කරලා තියෙනවා. යහපත්ව දකින දැක්ම කියන අර්ථයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ කතා කරන්නේ සම්මා දිට්ඨිය පැත්තට එහෙම නැතිනම් යහපත් වූ දැක්ම පැත්තට අදාළ කාරණාව පිළිබඳව පෙන්වන්නට නෙමෙයි. මේ කතා කරන්නේ වැරදි විදිහට දකින දැක්ම පිළිබඳව පෙන්වන්නට එහෙම නැතිනම් ආශ්‍රව ධර්මයක් බවට පත් වෙන්නේ මේ මිත්‍යා දිට්ඨිය එහෙම නැතිනම් වැරදි විදිහට දකින දැක්ම ඒ ඇසුර නිසායි. ඉතින් ඒ නිසා ඒකත් ඔබට මතක් කරමින් මේ දිට්ඨිය කියන එක ඇති වෙන්නේ අබිනිවේෂ පරාමාසය නිසායි කියලා පෙන්නනවා. සියලුම දිට්ඨි ටික අබිනිවේෂ පරාමාසය නිසායි උපදින්නේ කියලා. ඒ නිසා මේ දෙක නම් කරනවා අබිනිවේෂ පරාමාස දිට්ඨිය කියලා. ඒ සියලුම දිට්ඨි ටික කියන්නේ වැරදි පැත්තට අයිති සියලුම දිට්ඨි ටික අබිනිවේෂ පරාමාසය නිසා උපදිනවා කියලා පෙන්නනවා. මේ අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ අබිනිවේෂයක් පරාමාසයක් කියලා කතා කරනකොට ඇලීම් වශයෙන් යම් බැස ගැනීමක් තිබෙනවා නම් ඇලීම් වශයෙන් යම් බැස ගැනීමක් තිබෙනවා නම් මේක හඳුන්වනවා අබිනිවේෂ පරාමාසය කියලා. ඇලීම් වශයෙන් යම් බැස ගැනීමක් තිබෙනවා නම් මේකට හඳුන්වනවා අබිනිවේෂ පරාමාසය කියලා. ඒ අනුව වැරදි විදිහට දැක්මක් උපදිනවා නම් ඒ කියන්නේ වැරදි විදිහේ දැක්මක් උපදිනවා නම් මේ අබිනිවේෂ පරාමාසය නිසා මේකට කියනවා දිට්ඨිය කියලා. ඔන්න ඔය විදිහටයි දිට්ඨිය උපදින්නේ. ඊළඟට මේ දිට්ඨියට උපදින්නට හේතු වෙන, ඒ කියන්නේ ඉපදීමට හේතු වෙන කාරණාවන් පිළිබඳව කතා කරනවා. කාරණා 8ක් පිළිබඳව කතා කරනවා. ඒ වගේ මේ මොන තැනද මේ දිට්ඨිය උපදින්නේ? එහෙම නැතිනම් දිට්ඨිය උපදින්නට හේතු වෙන කාරණා ටික. ඊළඟට දිට්ඨි පරිඋත්ථානය, දිට්ඨියෙන් නැගී සිටීම සඳහා තියෙන කාරණා මොනවද? දිට්ඨි පරිඋත්ථානය සඳහා කාරණා 18ක් කතා කරනවා. ඒ වගේම දිට්ඨි ප්‍රධාන කාරණාවන් 16ක් කතා කරනවා. එතනදී දිට්ඨි ප්‍රධාන කියලා කියන්නේ දිට්ඨි ප්‍රධාන කියලා පෙන්නනවා. දිට්ඨිය ප්‍රධාන වශයෙන් බෙදලා පෙන්නනවා. සාස්වත දිට්ඨියට, උච්ඡේද දිට්ඨියට, සාස්වත උච්ඡේද මිශ්‍ර වෙච්ච දිට්ඨියට, අත්වාද මට්ටමින් ආත්මයක් ඇත කියන මට්ටමින් මේ විදිහට යම් ආකාරයක දිට්ඨි තියෙනවා නම් මේ දිට්ඨි ටික වෙන වෙනම වෙන් කරලා ඒ ස්වභාවය අනුව වෙන් කළාම කරුණු 16කට ගොනු කරන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. ඊළඟට මේ දිට්ඨිය අබිනිවේෂ වෙන එහෙම නැතිනම් දිට්ඨිය බැස ගන්නා වූ තැන් පිළිබඳව කතා කරනවා. එහෙම කාරණාවන් 300ක් පිළිබඳව කතා කරනවා. එකක් දෙකක් නෙමෙයි කාරණා 300ක් පිළිබඳව කතා කරනවා. ඒකයි මම මේ කාරණා ටික අපිට අද දවසේදී සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරන්නට බැරි තරම් අති විශාල දහම් කරුණු ටිකක් දහම් පරයයක් තිබෙන්නේ. මේ සියලුම දිට්ඨි ටික දුරු කරවීම පිණිස එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම දිට්ඨි දුරු කරන්නට නම් ඒ දුරු කිරීම සඳහා කළ යුත්තේ සෝවහන් මාර්ගයෙන් පමණමයි. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ සෝවහන් මාර්ගයේ වැඩි යුත්තේ සෝවහන් මාර්ගයේ පමණමයි. මේ සියලුම දිට්ඨි පිළිබඳව අපි මේ විදිහට කතා කළ යම් දිට්ඨියක් තියෙනවා නම් මිත්‍යා දිට්ඨි මට්ටමින් ඒ සියලුම දිට්ඨි ටික දුරු කිරීම පිණිස ඒ මිදීම පිණිස අනුගමනය කළ යුතු එකම කාරණාව සෝහන් මාර්ගයමයි. සෝහන් මාර්ගයේදී තමයි මේ සියලුම දිට්ඨි ටික දුරු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තිබෙනවා
යම් කෙනෙක් සෝහන් ඵලයට පත් වෙනවා නම් මෙන්න මේ කියන දිට්ටි පිළිබඳව සහ ඒ දිට්ටිවල ස්වභාවය පිළිබඳව කටපාඩම් දැනුම තබා ගැනීමට වඩා ඒ දිට්ටිවල හැසිරීම් ස්වභාවය සහ ඒ දිට්ටිවල යථාර්ථ ස්වභාවය මොකක්ද කියන එක හොඳට නුවණින් අවබෝධ කර ගැනීම. එහෙම දැනගත්ත අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි මේ දැක්මකින්ම යහපත් විදිහට දකින්න දැක්මකින්ම බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරන්නට යෙදුනා වූ යථාර්ථවාදී දැක්ම තුලමයි මේ කියන දිට්ඨිය සම්පූර්ණයෙන්ම දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ දැක්ම තමයි සෝහන් මාර්ගස්තයා උපදවා ගන්න. ඉතින් ඒ විදිහට අපි කරුණු ටික ගොනු කරලා මේ දිට්ඨිය උපදින්නේ කොහොමද? මේ දිට්ඨිය පවතින්නේ කොහොමද? කියන මේ කාරණා ටික අපි ඊළඟට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දිට්ඨිය ඇති වෙන්නේ අබිනිවේෂ පරාමාසය නිසා කියලා පැහැදිලි කළා. යම් තැනක අබිනිවේෂ පරාමාසයක් සිද්ධ වෙයි නම් එතන වැරදි දැකීමක් හටගත්තොත් ඒ වැරදි දැකීම තුළ මේ කියනව දිට්ඨි ටික උපදිනවා. අබිනිවේෂ පරාමාසයි කියලා කියන්නේ ඇලීම් වශයෙන් බැස ගන්නවා නම් කුමකටද මේ ඇලීම් වශයෙන් බැසගන්නේ? අන්න දිට්ඨිය උපදින කාරණා එහෙම නැත්නම් උපදින ස්ථාන ටික පෙන්නනවා. දිට්ඨිය ඇති වෙන්නට හේතු වෙන තැන් ටික පෙන්නනවා. ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ ආරම්භය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒ ස්කන්ධ පංචකයේ ආරම්භය දිට්ඨියක් කොහොමද උපදින්නේ? ඇලීම් වශයෙන් මේ ස්කන්ධයා කෙරෙහි බැස ගන්නවා නම් අන්නේ බැස ගැනීමම අබිනිවේෂ පරාමාසය වීම කියලා පෙන්නනවා. ඇලීම් වශයෙන් මේ ස්කන්ධ ටිකට බැස ගන්නවා නම් යම් මට්ටමකින් ඒ නිසා වැරදි දැකීමක් එතන උපදින්න හේතු හැදිලා තියෙනවා. ස්කන්ධයන් කෙරෙහි ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් අබිනිවේෂ පරාමාසයක් වුණා කියලා කියනවා. ඒ ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණාම ඒ ස්කන්ධයන් කෙරෙහි වැරදි විදිහට දකින්න පුළුවන්කම නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන දකින්න පුළුවන් එහෙම නැත්නම් වැරදි විදිහේ දකින්න දැක්මට කියනවා දිට්ඨිය කියලා. ඒ දිට්ඨිය ඇති උනේ කුමක් ආරම්භයද? අබිනිවේෂ පරාමාස වීම නිසා. මේ විදිහට අපි කාරණයෙන් කාරණයට අපි පැහැදිලි කරන්න නමුත් දීර්ඝව විස්තරයක් කරන්නට තිබෙන නිසා ඒ පරයය එකක් ගානේ මම විස්තර කරන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහවත් වෙන්නම් ඒ කාරණාවට අදාළ එක පරයයක් විස්තර කරලා දෙන්නට. අනිත් කරුණු ටික ඔබ නුවණින් පුරවා ගැනීම සිද්ධ කළ යුතු වෙනවා. ඉතින් මේ වැරදි විදිහට දකින දැක්ම කොහොමද තියෙන්නේ කියන එක පෙන්නනවා. අද මම මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනේ මේ වැරදි විදිහට දකින ඒ දැක්ම උපදින්නට හේතු වන කාරණාව. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මෙන්න මේ විදිහට මේ මගේ මේ මම මේ මගේ ආත්මය කියන තැනකින්. එහෙම නැත්නම් අපිට අර සාමාන්‍යයෙන් අපිට හුරු වෙලා තියෙන විදිහට මම මගේ ආත්මය කියන තැනින් මම කියලා හෝ වේවා මගේ කියලා හෝ වේවා මගේ ආත්මය කියන හැඟීම හෝ වේවා මේ කියන කාරණා ත්‍රිත්වය හරහා තමයි වැරදි දැකීමක් උපදින්නේ. ඒ වැරදි දැකීම උපදින නිසා මේ මම මගේ ආත්මය කියන සංකල්පනාවේ හැඟීම තුල ඉඳගෙන කටයුතු කරනවා නම් යම් කෙනෙක් ඒ කෙනාට එහෙම කටයුතු කරන්න හම්බෙලා තියෙන ස්ථානය එහෙම නැතිනම් එහෙම පවත්ව ගන්න පුළුවන් තැන් ටික තමයි මම මේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මම මගේ ආත්මය කියන හැඟීම උපදින්නේ මේ කියන තැන්වලට අබිනිවේෂ පරාමාසය වීම නිසායි. අබිනිවේෂ පරාමාසය වීම කියන එක මම මේ නැවත ඔබට මේ අර්ථයන් පැහැදිලි කරන්නේ මෙහි අර්ථය නිවැරදිව වටහා ගැනීම සඳහායි. ඇලීම් වශයෙන් යම් බැස ගැනීමක් තිබෙනවා නම් කොයි විදිහටද මේ මම කියලා හෝ මේ මගේ කියලා හෝ මේ මගේ ආත්මය කියලා හෝ යම් ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙලා තිබෙනවා නම් අන්න එතන දකින්න මේ ඉපදිලා තියෙන්නේ වැරදි දැක්මක් වැරදි දිට්ඨියක් කියන එක මිත්‍යා දිට්ඨියක් කියන එක.
ඒ විදිහට බැස ගන්න පුළුවන් අවස්ථාවන් ටික පෙන්නනවා. මම මේ ටික එකින් එක පැහැදිලි කරගන්න යන ගමන්ම ඔබට පැහැදිලි කියලා දෙන්නම්. ස්කන්ධ ටිකේ එහෙම වෙන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ ආරම්භය. රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියන මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නකම හින්දා මේ ස්කන්ධයන්ගේ ස්වභාවය යථාර්ථය රූපේ හැටියට වේදනාව හැටියට සංඥාව හැටියට සංකාරයක් හැටියට විඥානයේ හැටියටත් හඳුනා නොගෙන මේ ටික ඇත්ත ඇති හැටියට හඳුනා නොගැනීම නිසා ඇලීම් වශයෙන් මේ ස්කන්ධ ටිකට බැස ගන්නවා. ස්කන්ධ ටිකට බැස ගන්නවා ඇලීම් වශයෙන්. ඒකට කියනවා අබිනිවේෂ පරාමාසය වෙනවා කියලා. කොහොමද බැසගන්නේ? මේ ස්කන්ධ ටිකක් කියලා දකින්නේ නැති වෙනකොට මේ කෙරෙහි බැසගත්තාම මේ ටික එක්ක මම කියලා හිතනවා. එහෙම නැතිනම් මේ ටික මගේ කියලා හිතනවා. එහෙම නැතිනම් මේ සියල්ල මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හිතනවා. ආත්මී සංකල්පනාවකින් මේ ස්කන්ධ ටික ඇසුරු කරනවා. එතකොට තියෙන කාරණේ තමයි මේ ස්කන්ධයන් කෙරෙහි අරබය අබිනිවේෂයක් වෙනවා. බැස ගැනීමක් සිද්ධ වෙනවා. කුමකින් බැස ගන්නවද? ඇලීම් වශයෙන් බැස ගන්නවා. මේ වචන දෙක තවත් විදිහකට කිව්වොත් තණ්හාවක් ඇලීම කියලා කියන්නේ තණ්හාවනේ. තණ්හාවෙන් මේ ස්කන්ධ වලට බැස ගන්නවා. ඒ බැස ගැනීමට කියනවා උපාදාන වුණා කියලා. තණ්හාවෙන් බැසගත්තාම උපාදාන මට්ටමටපත් වුණාම මේ ස්කන්ධ ටික නම් කරනවා පංච උපාදානය වුණා කියලා. දැන් මේ පංච උපාදානස්කන්ධයේ අරබය වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා. පංච උපාදානස්කන්ධයට කියනවා තව නමක් සක්කාය කියලා. සක්කාය ඇති උනේ අබිනිවේෂ පරාමාසය නිසායි. ඇලීම් වශයෙන් බැසගත්ත නිසායි. ඒ තුල මම මගේ ආත්මය කියන හැඟීමෙන් මේ ස්කන්ධයන් දිහා වැරදි විදිහට දැක්කනම් ඒ දැකීම වැරදි දැකීමක් කියලා පෙන්නනවා. සක්කාය අරබය වැරදි විදිහට දකින දැක්මට කියනවා දිට්ඨිය කියලා. සක්කාය අරබය දකින දැක්ම වැරදි නිසා මේ දෙකම එකතු කරලා කියනවා මේකට සක්කාය දිට්ඨිය කියලා. ඔන්න ඔය විදිහටයි සක්කාය දිට්ඨිය කියන සිදුවීම නිර්මාණය වෙන්නේ. එහෙමනම් මේ ස්කන්ධයන් කෙරෙහි ඇත්ත ඇති හැටියට නොදන්නකම හින්දා ස්කන්ධයන්ගේ පැත්තට තණ්හා වශයෙන් බැසගත්තාම එහෙම නැතිනම් ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණාම ස්කන්ධයන්ගේ පැත්තට තණ්හා වශයෙන් බැසගත්තාම ස්කන්ධ උපාදාන ස්කන්ධ බවට පත් වෙනවා. එහෙම නැත්නම් අබිනිවේෂ පරාමාස වෙලා තියෙනවා. මේ අබිනිවේෂ පරාමාස වුණ මේ ස්කන්ධ ටික කෙරෙහි මම මගේ ආත්මය කියන සංකල්පනාව මත මේ ස්කන්ධ ටික දිහා දකිනවා නම් ඒ වැරදි දැක්මක්මයි. ඒ ස්කන්ධයන් කෙරෙහි වැරදි විදිහට දකින නිසා එහෙම නැත්නම් උපාදානස්කන්ධයන් කෙරෙහි වැරදි විදිහට දකින දැක්ම නිසා මේ දැක්ම නම් කරනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය ගැන අපිට කතා කරනකොට මේ සක්කාය දිට්ඨිය 20 ආකාරයක සක්කාය දිට්ඨිය කියලා පැහැදිලි කරලා පෙන්නනවා. මේ දිට්ඨි සූත්‍රවල සක්කාය දිට්ඨිය පිළිබඳව කතා කරන තැන්වලදී අපිට මේ 20 ආකාරයක සක්කාය දිට්ඨිය පිළිබඳව දේශනා කරනවා. මම මීට කලින් දේශනාවල ඔබව දැනුවත් කරලා තිබෙනවා සක්කාය දිට්ඨිය 20 ආකාරයකින් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒ නිසා මම ඒක පිළිබඳව දීර්ඝව විස්තරයක් කරන්නට මේ වෙලාව අවස්ථාව කරගන්නේ නැහැ. එහෙම කළොත් ඊතුරු කාරණා මහ විශාල රාශියක් තියෙනවා. ඒ ටික කියන්නට අවස්ථාව නැතුව යාවි. ඒ නිසා සක්කාය දිට්ඨිය කියන එක 20 ආකාරයකින් සිද්ධ වෙන්නේ කොහොමද කියලා කෙටියෙන් මම මතක් කරන්නම්. රූපය පිළිබඳවත්, වේදනාව පිළිබඳවත්, සංඥාව පිළිබඳවත්, සංකාරය පිළිබඳවත්, විඥානය පිළිබඳවත් ආකාර 4කින් ආත්මී වශයෙන් ආත්මය ඇසුරු කරගෙන ආත්මයට හිතයිසීව හෝ ආත්මවත් වෙලා හෝ කියන අර්ථයෙන් එහෙම නැතිනම් මේ රූපෙමය ආත්මය, වේදනාවමය ආත්මය, සංඥා සංකාර විඥානයමය ආත්මය කියලා ආත්මයයි ස්කන්ධයයි දෙකක් විදිහට නෙමෙයි දෙකම එකක් විදිහට දකින්න එක දැක්මක් තියෙනවා. මම මගේ ආත්මය කියන සංකල්පනාව තුළ දැක්ම තුළ වැරදි විදිහට දකින්න දැක්ම තුළ මේ ස්කන්ධ ටිකම මම වෙලා දකිනවා.
ආත්මයම වෙලා දකිනවා. ස්කන්ධයන් ඇසුරු කරගෙන එහෙම නැතිනම් මේ වෙලාවේ ආත්මය රූපවත් වෙලා වේදනාවත් වෙලා සංඥාවත් වෙලා සංකාරවත් වෙලා විඥානවත් වෙලා කියලා මේ ආත්මය මේ වෙනම තියෙනවා. මේ ආත්මය ස්කන්ධ විදිහට පෙනී හිටිනවා කියන තැනකින් ගන්නවා. එහෙම නැතිනම් ආත්මය ස්කන්ධයන්ට හිතයිසීව. එහෙම නැතිනම් ආත්මය ස්කන්ධයන් තුල ස්කන්ධය ආත්මය තුල කියලා මේ දෙපැත්තට බලනවා. මේ විදිහට මේ කාරණා හතරක් වැරදි විදිහේ දකින්න දැක්මවල හතරක් ස්කන්ධයන් පහ කෙරෙහි යොමු වුණාම හතර පහෙන් වැඩි වුණාම අපි කියනවා 20 ආකාරයක සක්කාය දිට්ඨිය කියලා. ඔන්න දැන් මේ ස්කන්ධයන් අරඹයා දිට්ඨිය උපදින කාරණාව පෙන්වනවා. ඊළඟට තවත් අභිනිවේෂ පරාමාස වෙන අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි චක්කු, සෝත, ගාහන, ජීව, කාය, මන කියන මේ ආයතන ටික කෙරෙහි ඇහැ, කන, නහය, දිව, ශරීරය සහ මනස කියන මෙන්න මේ ආයතන 6 කෙරෙහි අභිනිවේෂ පරාමාස වෙනවා. ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා. එහෙම ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණාම මේ මගේ ආත්මය කියලා මේ ආයතන 6 සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්නා වූ වැරදි දැකීමක් තියෙනවා. ඒ නිසා මේ වැරදි දැකීම ඇති කරගන්න හේතු වෙච්ච භූමියක් තැනක් හැටියට එහෙම නැතිනම් අභිනිවේෂ පරාමාස වුණ තැනක් හැටියට මේ ආයතන ටික හඳුන්වනවා. එතනදී අපි ඇහැ ගත්තොත් ඇහැ කියලාද වර්තමානයේ අපි ගන්නේ මේ මගේ ඇහැ එහෙම නැතිනම් මේ මගේම ඇහැ එහෙම නැතිනම් මම තමයි දැක්කේ. ඒ කියන්නේ දැකීම මම කරගෙන එහෙම නැතිනම් මේ ඇහැ මගේ කරගෙන එහෙම නැතිනම් මට ඕන දේවල් බලන්න පුළුවන්. ඇයි කාගෙන් විරුද්ධතාවයක්ද? මට ඕන දේවල් මට ඕන විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න හදනවා. මේ විදිහට ඇහැ මම කියලා හෝ ඇහැ මගේ කියලා හෝ ඇහැ මගේ ආත්මය කියලා හෝ මේ විදිහට මේ ඇහැ පිළිබඳව ආත්මී හැඟීමෙන් යුක්තව බලන දැක්මක් තියෙනවා. මේක දිට්ඨිය කියලා හඳුන්වනවා. ඒ දැක්ම ඇති වෙන්නේ ඇහැ පිළිබඳව ඇති හැටියටම නොදන්නකම නිසා. අපි පසුගිය වැඩසටහන් වලදී මේ ඇහි ක්‍රියාකාරීත්වය ඔබට දේශනාවකදී පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ නිසා ඒ ඇත්ත නොදන්නකම තිබුණොත් ඒ ඇත්ත දන්නේ නැතිනම් ඒ යථාර්ථය හඳුනගෙන නැතිනම් ඒ කෙනා අභිනිවේෂ පරාමාස වෙනවා. ඇලීම් වශයෙන් බැස ගන්නවා මේ ඇහැ කෙරෙහි. ඇහැ කෙරෙහි තණ්හා උපාදානය ඇති කර ගන්නවා. ඒ තණ්හා උපාදාන වශයෙන් මේ ඇහැ කෙරෙහි නැඹුරු වුණාම ඒ ඇහැ කෙරෙහි එහෙම නැතිනම් ඇහැ මුල් කරගෙන ඒ මගේ ආත්මය කියන වැරදි දැකීමක් උපදවා ගන්නවා. ඊළඟ කාරණේ තමයි චක්කු විඥානීය පිළිබඳව. මේ ඇහැ එහෙම නැතිනම් මේ ප්‍රසාද මට්ටමට යොමු වෙන හිතක් තියෙනවා. මේ චක්කු විඥානයත් තුලත් අභිනිවේෂ පරාමාස වෙන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. ඊළඟට සෝත විඥානය, ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා මේ විඥාන අවස්ථාවන් කෙරෙහිද අභිනිවේෂ පරාමාස වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මේ ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණාම අර විදිහටම මගේ ආත්මය කියලා ආත්මී සංකල්පනාවක් ගොඩ නැගිලා වැරදි විදිහේ දැක්මක් උපදිනවා. ඒ විතරක් නෙමෙයි මේ චක්කු විඥාණය ඉපදුනාට පස්සේ එහෙම නැතිනම් චක්කු සෝත ගාන ජීව කාය මන කියන මේ ස්ථාන හයේ විඥානයන් ඉපදුනාට පස්සේ අපි අර පෙන්වන්නේ කාරණාවත් එක්ක ඊළඟට ස්පර්ශයක් ඇති වෙනවා කියලා. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීව සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියලා කතා කරන මේ ස්පර්ශ වෙච්ච සිදුවීම් 6ක් ගැන කතා කරනවා. මේ ස්පර්ශයන් 6 කෙරෙහිම අභිනිවේෂ පරාමාස දිට්ඨිය පතිත වෙනවා. මොකද ඇහැ කෙරෙහි ඒ අභිනිවේෂ පරාමාසය වුණා නම් ඇහැට යොමු කරපු හිත කෙරෙහි ඒ වගේම ඇහැට යොමු කරපු හිත නිසා ඒ වගේම ඒ නිසා උපදින ස්පර්ශය කෙරෙහි මේ දැක්ම ඒ විදිහටම පවතිනවා. මොකද යම් තැනක කිලිටි වුණා නම් ඒ ධර්මතා ටිකේ පිළිවෙලින්ම කිලිටි වෙනවා. ඒ නිසා ස්පර්ශය ටිකත් කිලිටි වෙනවා.
ඒ ස්පර්ශයන් නිසා උපදින වේදනාවන් කෙරෙහිත් අභිනිවේෂ පරාමාස දිට්ඨිය උපදින වෙනත අභිනිවේෂ පරාමාස වෙනවා. ඒ නිසා වැරදි දැක්මක් උපදිනවා. ඊළඟට රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සංඥා මාත්‍ර වශයෙන් අර වේදනාව නිසා ඊළඟට සංඥා උපදිනවා. මේ උපදින රූප සද්ද රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා මේ සංඥා මාත්‍රයන් කෙරෙහි පවා බැස ගැනීමක් සිද්ධ වෙනවා ඇලීම් වශයෙන්. අභිනිවේෂ පරාමාසය උපදිනවා. ඒ නිසා උපදිනවා වැරදි දැක්මක්. එකට කියනවා දිට්ඨියක් ඇති වෙනවා කියලා. ඊළඟට තිබෙනවා රූප සංචේතනා. මේ රූපේ පිළිබඳව හිතන කල්පනා කරන බව. රූපේ පිළිබඳව, වේදනාව පිළිබඳව, එහෙම නැත්නම් රූපේ පිළිබඳව, සද්දේ පිළිබඳව, ගන්ධේ පිළිබඳව, රසයේ පිළිබඳව, ස්පර්ශයේ පිළිබඳව, ධම්මා රම්මන පිළිබඳව චේතනා පහළ වෙනවා. හිතන කල්පනා කරන දේවල් වෙනවා. මේ හිතන කල්පනා කරන අවස්ථාවේදී ඒ හිතන කාරණාවට කල්පනා කරන අවස්ථාවට රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ කාරණා 6 කෙරෙහි උපදින මේ චේතනාවන් වලට අභිනිවේෂ පරාමාස වෙනවා. ඇලීම් වශයෙන් බැස ගන්නවා. එහෙම නැත්නම් තණ්හා වශයෙන් බැස ගන්නවා. එimhe බැස ගත්තාම ඒ තුලත් වැරදි දැකීමක් උපදිනවා. ඊළඟට පෙන්නනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. මේ රූපයන් වලට, ශබ්ද වලට, ගන්ධ වලට, ස්පර්ශයන් වලට ආදී ඒ රස වලට, ස්පර්ශයන් ආදී මේ ධර්මතා සියල්ලටම යම් ආකාරයකින් නැවත තණ්හාවක් ඇති වෙනවා නම්, තණ්හාව නිසාම හටගත්ත මේ රූපේට නැවත තණ්හා කරනවා නම්, අන්න ඒ තණ්හා කිරීමත්, ඒ කියන්නේ ඒ නැවත නැවත තණ්හා කර කර පේන දේ ආරම්භය, ඇහෙන දේ ආරම්භය, නැවත නැවත තණ්හාවක් උපදිනවා නම්, ඒ උපදින තණ්හාව මුල් කරගෙනත් අභිනිවේෂ පරාමාසයක් වෙනවා. ඒ කියන්නේ ඇලීම් වශයෙන් බැස ගැනීමක් වෙනවා. ඒක දිගින් දිගට හිතන්න ඒ කෙරෙහි තව තවත් ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒ තුල ඇති බවට මම, මගේ ආත්මය කියන තැනින් ඇති බවට දිට්ඨි උපදිනවා. ඒ නිසා එතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන තැන්වල තණ්හාව වේදුනාම කියලා පෙන්නනවා. ඊළඟට රූප විතක්ක, ඒ කියන්නේ රූපයන් පිළිබඳ විතර්කණය කරනවා. වේදනා රූප විතරක, ශබ්ද විතරක, ගන්ධ විතරක, රස විතරක, ස්පර්ශයන් පිළිබඳ විතරක, එහෙම නැතිනම් හිතේ පහළ වෙච්ච අරමුණු පිළිබඳ විතරකයක්. මේ විදිහේ යම්තාක් විතරක තිබෙනවා නම් ඒ විතරක කෙරෙහිද ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා. මේකට කියන අභිනිවේෂ පරාමාස වෙනවා කියලා. ඒ විදිහට අභිනිවේෂ පරාමාස වුණොත් මම, මගේ ආත්මය කියන තැනින් වැරදි විදිහේ දිට්ඨියක් උපදිනවා කියලා පෙන්නනවා. ඊළඟට විචාරයන් පිළිබඳවත් කතා කරනවා. විචාරයන් කියලා කියන්නේ අරමුණේ හොඳට පවතින බව. අරමුණු ගැනීම විතක්ක හැටියටත්, ගත් අරමුණ තුළ හොඳට බැසගෙන සිටීම, ඒ තුළ පැවතීම විචාරය හැටියටත් පැහැදිලි කරනවා. විචාර අවස්ථාවේදීත් රූප විචාර, සද්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර කියලා මේ විචාර ධර්මයන් 6ක් කතා කරනවා මෙතනදී පරියායෙන්. එතරද ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් එතර අභිනිවේෂ පරාමාසයක් වෙනවා. ඒ තුල වැරදි විදිහට මම, මගේ ආත්මය කියන වැරදි දැක්මක් උපදිනවා කියලා පෙන්නනවා. ඔන්න එක පරියායක් අපි ඉවර කරා. කලින් ස්කන්ධ පරියාය ඉවර කරා. දැන් ඇහැ, එහෙම නැත්නම් චක්කු විඥාන, චක්කු සම්පස්සේ නිසා උපන්න වේදනාව, ඊළඟට රූප සංඥාව, ඊළඟට රූප සංචේතනාව, ඊළඟට රූප තණ්හාව, රූප විතක්ක, රූප විචාර කියන තැනකින් මේ රූප කිව්ව වචනයට ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියලා දාගන්නට වෙනවා. ඇහැ කියපු තැනට චක්කු, සෝත, ගාන, ජීව, කාය, මන කියලා දාගන්නට වෙනවා. මෙන්න මේ පරියාය ඔබ පුරවා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. මම එක කාරණාවක් විතරයි අර පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා මතක් කළේ. ඊළඟට තිබෙනවා අභිනිවේෂ පරාමාසය වෙන තවත් තැන් ටිකක්. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියලා යම් ධාතු ටිකක් තිබෙනවා නම් මෙන්න මේ ධාතු ආරම්භය, ඒ කියන්නේ පඨවි ධාතු ආරම්භය, ආපෝ ධාතු ආරම්භය, තේජෝ ධාතු ආරම්භය, වායෝ ධාතු ආරම්භය,
ඊළඟට ආකාශ ධාතු ආරම්භය, විඥාන ධාතු ආරම්භය. මේ විදිහට යම් ආත්මී හැඟීමක් උපදින විදිහට ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණාම ඒ මගේ ආත්මය කියන හැඟීම උපදින්න පුළුවන් කියන එක. මේක අපි කතා කරනවට වඩා මේක ටිකක් එහාට ගිහිල්ලා කතා කරන කාරණාවක්. මේ කාරණාව කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නට පෙර ආතුව මේ ලෝකේ භාවනා ක්‍රමවේදයක් තිබුණා කසින භාවනා කියලා. මේ කසින භාවනාවන් වඩනකොට යම් කෙනෙක් භාවනා කරනකොට ඒ කෙනාට ඒ තමන් සමග මෙහෙම නැත්නම් හිතත් සමග මේ කසින නිමිති ටික සමගාමී වෙනකොට ඒ කසින නිමිතිත් එක්ක එතන බැසගත්තාම එළින් වශයෙන් තණ්හා වශයෙන් බැසගත්තාම ඒ බැස ගැනීමේ ක්‍රියාවලිය තුළ ඒ කෙනාට ඇලීම් වශයෙන් බැසගත්තාම අභිනිවේෂ පරාමාස වෙනවා. එතන මගේ ආත්මය කියන වැරදි දැකීම උපදින්නට පුළුවන්කම තියෙනවා, දිට්ඨිය උපදිනවා කියලායි පෙන්වන්නේ. එතන කසින සම්බන්ධ කාරණාවක් එක්කයි මේ විදිහට පැහැදිලි කරන්නේ. ඊළඟට තවත් පරයයක් මම ඔය එක පරයයක් කතා කළේක විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැති වෙයි ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ කමඨහනට යොමු වෙලා ඒ ධානයන් උපදවා ගත්තාම ඒක තමන් කරපු එකක්. එහෙම නැත්නම් ඒක මගේ, ඒක මම, එහෙම නැත්නම් මගේ වසඟේ පවත්වගෙන තියෙන්නේ කියලා ඒ කසිනත් එක්ක ගනුදෙනු කරනකොට ඇලීම් වශයෙන් ඒකට බැසගෙන කටයුතු කරනවා. ඒ ඇලීම් වශයෙන් බැසගෙන කටයුතු කරන නිසා අභිනිවේෂ පරාමාසයක් ඇති වෙනවා. ඒ නිසා මගේ ආත්මය කියන වැරදි දැක්මක් එතන ඇති වෙනවා නම් අභිනිවේෂ පරාමාසයෙන් මුල් කරගෙන දිට්ඨිය උපදිනවා කියලා පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තමයි කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණප කොටස් 32 පිළිබඳව. මේ කුණප කොටස් 32 පිළිබඳව යම් කෙනෙකුට මේ මගේ ආත්මය කියන වැරදි දැක්ම උපදින්න පුළුවන් කියලා පෙන්නනවා. එහෙම උපදුනේ මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර කෙරෙහි ඇලීම් වශයෙන් බැසගත්තාමයි. අභිනිවේෂ පරාමාසයක් වුණාමයි. කෙස් ගහ එක්කෝ මගේ, එහෙම නැතිනම් කෙස් ගහ මට ඕන විදිහට පවත්වන්න හදනවා. මගේ ආත්මය වශයෙන් සලකනවා. එහෙම නැතිනම් තමන්ම කියන තැනකින් සලකනවා. මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී මේ කියන කුණප ටික සියල්ලම තමන් කියන තැනකින් ගන්නවා. එහෙම නැතිනම් ඒ ටික තමන්ගේ කියන තැනකින් ගන්නවා. එහෙම නැතිනම් තමන්ගේ වසඟේ පවත්වන්න උත්සාහවත් වෙනවා. මගේ ආත්මය කියන සංකල්පනාවක් හිතේ ගොඩ නැගෙනවා. ඒ අදහසක් එනවා. වැරදි දැක්මක් උපදිනවා. ඒ කෙස්ලොම් නියදත් සම්මස්නහර කෙරෙහි ඇලීම් වශයෙන් ඒවට බැසගත්ත නිසායි. ඇත්ත නොදන්නකම හින්දා කෙස් ටික ලොම් ටික නිය ටික දත් සම්මස්නහර හැදිලා තියෙන්නේ මොන වගේද කියලා යථාර්ථය ඇත්ත නොදන්නකම හින්දා ඒවට ඇලීම් වශයෙන් බැසගත්තාම වැරදි විදිහේ දැක්මක් උපදිනවා. මෙන්න මේ විදිහට උපදින දැක්මක් ඇති වෙනකොට ඒකත් දිට්ඨිය හැටියට සඳහන් කරනවා. ඊළඟට තියෙනවා ආයතන 12 පිළිබඳව. ඇහැයි රූපයයි, කනයි සද්දයයි, නහයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, මනසයි ධම්මයි කියන මේ ආයතනයන් 12 පිළිබඳව. ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් කියන මේ ආයතනයන්ගේ එකතුව ඇහැ රූපෙත් එක්ක රූපය ඇහත් එක්ක කරන මේ ගනුදෙනුව නිසාම ඒ ගනුදෙනුවට බැස ගන්නවා නම් ඒ වෙලාවේදී ඇහැ රූප කියන මේ දෙකම එකතු වෙන තැනදී අභිනිවේෂ පරාමාස වෙනවා නම් ඇලීම් වශයෙන් බැස ගන්නවා නම් එතනදී තියෙන දේ පෙවුන පේන දේ තියෙනවා කියන තැනකින් මෙයාගේ ගැට ගැහිීමක් වෙනවා, බැඳීමක් ඇති වෙනවා. ඒ තුල ඇලීම් වශයෙන් බැස ගැනීමක් වෙනකොට වැරදි දැකීමක් උපදිනවා. තියෙන දේ පෙවුන පේන දේ තියෙනවා කියන තැනකින් මේ විදිහට මේ ආයතනයන් 12ම එහෙම නැතිනම් මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් පිළිබඳව ඇලීම් වශයෙන් බැසගත්තාම වැරදි විදිහේ දැක්මක් උපදින්නට හේතු වෙනවා. ඊළඟට අටලොස් ධාතු පිළිබඳව කතා කරනවා. අටලොස් ධාතු කියලා කියන්නේ රූප චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියලා මේ විදිහට ධාතු ධර්මයන් පිළිබඳ 18කින් කතා කරනවා. එතනදිත් සිද්ධ වෙන්නේ ඇහැ රූප චක්කු විඥානය කියන මේ තුන් දෙනාගේ ක්‍රියාකාරීත්වයටම අභිනිවේෂ පරාමාස වශයෙන් ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් මෙන්න මේ තුල වැරදි දැක්මක් උපදිනවා. මගේ ආත්මය කියන හැඟීම උපදින නිසා. ඊළඟට
පෙන්නනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ධර්මයන් විදිහට. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ඊළඟට සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්මයන් ටිකක් අපිට පැහැදිලි කරනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් කෙරෙහි ඒ තුල ඒ ඉන්ද්‍රිය ධර්මයන් කියලා හඳුනන්නේ නැතුව චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ඊළඟට ජීවිත ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම්, ඒවට තණ්හා කරනවා නම්, ඒවා කෙරෙහි තණ්හාවෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම්, ඒකට කියන අභිනිවේෂ පරාමාස වෙනවා කියලා. ඒ තුල මම, මගේ ආත්මය කියන හැඟීම ඇති කරගෙන වැරදි විදිහේ දැක්මක් උපදිනවා. මේ එකක් ගානේ විස්තර කරන්නට බැරි වේවි. මොකද විශාල දහම් කරුණු ගොඩක් මේ දිට්ඨිය හරහා කතා කරන්නට තිබෙන නිසා. මම හිතන තා භාගයක්වත් අපි මේ පිළිබඳව කතා කරලා නැහැ. ඉතින් ඒ නිසා මම මේ ටික මෙහෙම වේගෙන් ඔබට මතක් කරගෙන යන්නම්. කෙටියෙන් මතක් කරනම් අපි ඉදිරි වැඩසටහන් වලදී පිළිබඳව පුළුවන් ප්‍රමාණයකින් සවිස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට තියෙනවා නාම රූපයන් පිළිබඳව. එහෙම නැතිනම් අපි තව දුරටත් ඒක මෙහෙම ගමුකෝ. කාම ධාතුව පිළිබඳව. කාම ධාතුව කියලා කියන්නේ අපිට ධාතු පිළිබඳව ගත්තාම අර මුලින් කතා කළා අටලොස් ධාතුව කියලා. චක්කු ධාතු, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතුව කියලා ඒ කතා කරපු අටලොස් ධාතුවමයි තියෙනවා කාම ධාතුව හැටියට. ඊළඟට රූප ධාතුව විදිහට ගන්නකොට රූප ධාතුවේ කතා කරන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතුව, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතුව, මන ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතුව කියන මෙන්න මේ ධාතු 9 විතරයි කතා කරන්නේ. කාම ධාතුවේ ධාතු 18ක් කතා කරනවා. රූප ධාතුවේ මේ රූප ධාතුව කියලා කියන්නේ රූපාවචර මට්ටමේ. එහෙම නැත්නම් රූප ලෝකයේ ගැන කතා කරනකොට එතන පවතින ධාතු ටික කතා කරන්නේ ධාතු 9ක් පිළිබඳවයි. අරූප ධාතුව කියලා කතා කරනවා. මේ අරූප ධාතුව කියලා කතා කරන තැන පැහැදිලි කරන්නේ ධාතු 3ක් විතරයි. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන 3 විතරයි. මොකද එතන රූප ධර්මයන් නොතිබෙන හින්දා ඇහැ, කන, නහය, දිව, ශරීරය කියන ධර්මතා පහට අදාළ වෙන විදිහට ධාතු 15ම නැහැ. ඒ නිසා එතන කතා කරන්නේ අරූප ධාතුව තුල මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන මේ දහම් කරුණු ටික. ඉතින් මේ විදිහට කාම ධාතුවේ වේවා, රූප ධාතුවේ වේවා, අරූප ධාතුවේ වේවා යම් ධාතුවක් කෙරෙහි අභිනිවේෂ පරාමාසයක් වෙනවා නම්, ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම්, එතන මම, මගේ ආත්මය කියන හැඟීම උපදිනවා නම්, එතන වැරදි දැකීමක් උපදිනවා කියලා පෙන්නනවා. ඊළඟට කාම භවය, රූප භවය, අරූප භවය කියලා භවත්‍රිත්වයම පෙන්නනවා. කාම භවය කියලා ගත්තාම අපාය, සතර මහා අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6 කියන මේ සියලුම ටික අයිති වෙනවා කාම භවයට. මේ කාම භවයේ යම් සත්වයක් වාසය කරනවා නම් ඒ තුල පවතින ධර්මතා කෙරෙහි ඇත්ත නොදන්නකම හින්දා ඒ කෙරෙහි ඇලීම් වශයෙන් බැස ගන්නවා. අපි හිතුවක මිනිස්සෙක් විදිහට අපි කෙනෙක් ආස කරනවයි කියලා දෙවියෙක් වෙලා උපදින්න, දෙවි කෙනෙක් වෙලා උපදින්න ආස කරනවා නම් අපි ඔන්න කාම භූමිය තුල, එහෙම නැතිනම් කාම භවයේ තුල අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා දෙවියෙක් බවට පත් වෙන්න. එතනද ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මම කැමති, එහෙම නැතිනම් මගේ මට්ටම, එහෙම නැතිනම් මගේම ආත්මය කියන තැනකින් මගේ ආත්මය කියන හැඟීම තුල තමයි අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාව තුළ අභිනිවේෂ පරාමාසය වෙච්ච නිසා දිට්ඨිය උපදිනවා කියලා පෙන්නනවා. මේ විදිහට රූප ලෝකයටත්, රූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටමේ ඒ රූප භවය පිළිබඳවත්, අරූප භවය පිළිබඳ අරූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටම පිළිබඳවත් කතා කරනවා. ඊළඟට සංඥා භවය සහ අසංඥා භවය කියලා නැවත දෙකකට බෙදෙනවා.
සංඥා භවය කියලා කියන්නේ නැවතත් අරූපාවචර මට්ටම. එහෙම නැත්නම් අරූප මට්ටමේ තියෙන සංඥා මට්ටම. අසංඥා මට්ටම කියලා කියන්නේ අපි අහලා තියෙනවා අසංඥා තලයක් තියෙනවායි කියලා. මේ අසංඥා තලය කියලා කියන්නේ නාම ධර්මයේ නැතුව රූප ධර්මයේ පමණක් පවතින විදිහට හිත සකස් කරලා තියෙනවා. මොකද එතන එයාට නාම ධර්මයේ ප්‍රකට නැහැ. සංඥාවල් ප්‍රකට නැහැ. සංඥාවල් ප්‍රකට නොවන විදිහට සංඥාව යට කරගෙන තියෙන නිසා අසංඥී කියලා කියනවා. ඒ මට්ටමේ ඉන්න කෙනාටත් ආත්මීය හැඟීම උපදිනවා මම මගේ ආත්මය කියලා. මොකද ඒකට ඇලීම් වශයෙන් බැසගෙන ඉන්නවා අසංඥී භවයට. ඒ නිසා එතනත් මේ කියන විදිහට කාරණාව උපදින්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට ඒකවෝකාර භවය, චතුෝකාර භවය, පංචවෝකාර භවය කියලා කතා කරනවා. මෙතන වෝකාරය කියලා නමක් යොදන්නේ ස්කන්ධවලටම තවත් නමක් විදිහට. ඒකවෝකාර භවය කියලා කියන්නේ එක ස්කන්ධයක් පවතින භවයක් තියෙනවා. ඒ තමයි අපි අර කතා කළ අසංඥී සත්‍යය. අසංඥී සත්‍යයක් ඒකවෝකාරයි. රූපේ විතරයි ඒ කෙනාට ප්‍රකට වෙලා තියෙන්නේ. ඊළඟට චතුරෝකාර භවය කියලා කියනවා වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටික විතරයි ප්‍රකට වෙලා තියෙන්නේ ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටම. ළඟට පංචවෝකාර භවය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහම කාම භූමිය වගේ ගත්තාම කාම ලෝකයේ වගේ ගත්තාම මේ ස්කන්ධ පහ කෙරෙහිම මේ ඇති වෙනවා අභිනිවේෂ පරාමාසය. එතන පංචවෝකාර භවය කියලා කතා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පහම පවතින භූමියට පරිසරයට. ඊළඟට පෙන්නනවා තවත් පරයයකින් ධ්‍යාන 4 පිළිබඳව. අපි ගත්තොත් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානී කියලා පෙන්නනවා. විතක්ක විචාර සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත ဒုတိ ය ධ්‍යානී කියලා පෙන්නනවා. ඊළඟට විතක්ක විචාර ප්‍රීතියත් සංසිඳිලා සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානය. සුඛයත් සංසිඳිලා උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානී කියලා අපිට මේ චතුර්ථ ණයෙන් ධ්‍යාන 4ක් ඉදිරිපත් කරලා පෙන්නනවා. මේ ධ්‍යාන අවස්ථාවන් 4ට අභිනිවේෂ පරාමාස වුණොත් ඇලීම් වශයෙන් බැසගත්තොත් මේ ධ්‍යාන කෙරෙහි ඇලීම් වශයෙන් බැසගත්තොත් ඒ ධ්‍යාන ඇති බවට ධ්‍යාන කෙරෙහි ඇලීම් වශයෙන් බැස ගැනීම නිසා මම මගේ ආත්මය කියන සංකල්පනාවක් ගොඩ නැගිලා ඒ තුල දික්ටි උපදින්න පුළුවන් කියලා පෙන්නනවා. ඊළඟට යම් කෙනෙක් ඉන්නවා නම් චේතෝ විමුක්තියක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන විදිහට ඒ සතර බ්‍රහ්ම විහරණයන් විදිහට අපි භාවනා කරනවා නම් මෛත්‍රී භාවනාව කරුණාව පිළිබඳව මුදිතාව පිළිබඳව උපේක්ඛා පිළිබඳව යම් ආකාරයක චේතෝ විමුක්තියක් ඒ කියන්නේ චේතෝ විමුක්තිය කියන්නේ යම් සමාධියක් උපදව ගන්නවා නම් ඒ උපදවා ගැනීම තුළ ඒ කෙනාට අභිනිවේෂ පරාමාසයක් ඇලීම් වශයෙන් බැස ගැනීමක් ඇති වෙනවා නම් මෛත්‍රිය කෙරෙහි ඇලීමක් ඇති කර ගන්නවා නම් එහෙම නැතිනම් කරුණාව කෙරෙහි ඇලීමක් ඇති වෙනවා නම් මුදිතාව පිළිබඳව උපේක්ඛාව පිළිබඳව ඇලීමක් ඇති වෙනවා නම් ඒ කෙරෙහි බැස ගන්නවා නම් ඒ මෛත්‍රිය තියෙන කෙනා මම එහෙම නැතිනම් කරුණාව තියෙන කෙනා මම මුදිතාව උපේක්ඛාව තියෙන්නේ මම කරන කෙනා මම නැතිනම් ඒවා තියෙන්නේ මගේ හිතේ මගේ ළඟ තියෙන්නේ නැතිනම් මට ඕන විදිහට මම මෛත්‍රිය කරනවා මගේ වසඟේ පවත්වා ගන්න මම මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව පුරුදු කරනවා කියන තැනකින් මම මගේ ආත්මය කියන සංකල්පනාව තුළ කටයුතු කරනවා නම් ඒ දිට්ඨියයි. ඒ දිට්ඨිය ඇති උනේ ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කෙරෙහි ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙච්ච නිසාමයි. ඒකට කියනවා අභිනිවේෂ පරාමාස වුණා කියලා. ඊළඟට අරූපාවචර ධ්‍යාන. ආකාසඤ්ඤායතනේ විඥානංචායතනේ නේව සංඥා සංඥායතනේ අකින්චඤ්ඤායතනේ ආදී මේ අරූපාවචර ධ්‍යාන කෙරෙහි ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් මේ ඇලීම් වශයෙන් බැස ගැනීම සිද්ධ වෙනවා කියන තැන තුළ ඒ මම එහෙම නැතිනම් ඒ මගේ එහෙම නැතිනම් ඒ මගේ ආත්මීය වශයෙන් සංකල්පනාවක් ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන සංකල්පනාව කියලා කියන්නේ දිට්ඨියයි. අභිනිවේෂ පරාමාස වෙච්ච නිසායි මේ විදිහට දිට්ඨිය උපදින්නේ. මෙන්න මේ විදිහට අපි මේ දහම් කරුණු වේගෙන් ඔබට කාරණා ගණනාවක් මතක් කළා. මට මෙහෙම මේ ටික කියන්න ඕනකම තියෙන මේ එකක් ගානේ දීර්ඝ විස්තරයක් නොකර ඔබට කියන්නට ඕනකම තිබුණේ මෙන්න මේ කියන ධර්මතා තුල
අභිනිවේෂ පරාමාස වීමයි දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කම ඇති වුණේ. ඒ කියන්නේ ඇලීම් වශයෙන් බැස ගැනීමක් මේ කියන ඕනෑම තැනක සිද්ධ වුණා නම් ඒ තුල මම මගේ ආත්මය කියන හැඟීමක් උපදින විදිහට සිහි කරවනම් ඒ සිහි කිරීමම වැරදි විදිහට දකින දැක්මක් ඇතුව සිහි කළාම වෙනවා. ඉතින් ඔන්න ওই විදිහට කාරණා රාශියක් අපිට ධර්මයේ තුල ඉදිරිපත් කරලා පෙන්නනවා මේ කියන අභිනිවේෂ පරාමාසය උපදින විදිහ. ඊළඟට අභිනිවේෂ පරාමාසය උපදින්නට හේතු වෙන කාරණා 8ක් පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ උපදින තැන් දිට්ඨාන කියලා පෙන්නනවා. දිට්ඨි උපට්ඨාන. එහෙම නැත්නම් දිට්ඨි උපදින තැන්. ඒ තමයි කෙටි කරලා ගත්තාම ස්කන්ධ නිසා දිට්ඨිය උපදිනවා. ස්කන්ධයේ දිට්ඨිය නැහැ. ස්කන්ධය තුල දිට්ඨිය නැති වුණාට ස්කන්ධයන් කෙරෙහි අභිනිවේෂ පරාමාස වෙලා දිට්ඨිය උපදිනවා. ඊළඟට අවිද්‍යාව කෙරෙහි. ඒ කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත නොදන්නකම නිසා. අර කතා කරපු දහම් කරුණු ටික මේ කැටි කරන්නේ ඇත්ත නොදන්නකම හින්දා ඇලීම් වශයෙන් බැසගෙනත් දිට්ඨිය උපදිනවා. ඒ නිසා අවිද්‍යාවත් දිට්ඨාට්ඨානයක් කියලා කියන දිට්ඨිය උපදීමට තැනක් හැටියට පෙන්වනවා. ඊළඟට ස්පර්ශය. යම්තාක් ස්පර්ශ තියෙයි නම් මේ ස්පර්ශය පිළිබඳව ඇත්ත නොදන්නකම යෙදුනොත් අභිනිවේෂ පරාමාස වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක දිට්ඨිය ඉපදීමට තැනක් හැටියට පෙන්වනවා. ඊළඟට සංඥාව. යම් ආකාරයක සංඥා මාත්‍රයක් එහෙම නැතිනම් දැනීම් මාත්‍රයක් තිබෙනවා නම් අපිට එතනද අභිනිවේෂ පරාමාස වෙන්නට පුළුවන්කම. දැන් මේ කලින් කතා කරපු කාරණා ටික ඇතුළත් වෙන කරුණු ටිකක් මේ කතා කරන්නේ නැවත. ඊළඟට විතක්කය පිළිබඳව යම් ආකාරයකින් අපි අරමුණු ගන්නකොට යම් විතරකණයන් කරනකොට ඒ විතරකණයන් කෙරෙහි ඇලීම් වශයෙන් බැසගත්තාම ඒ තුලත් දිට්ඨිය උපදින්නට පුළුවන් කියලා පෙන්නනවා. මෙන්න මේ ඊතුරු කාරණා තුන මේ කියන සිද්ධි තුනේදී කතා කළේ නැති නිසා මම මේ ටික වෙනම ගත්තේ. මේ කාරණා තුනට මේ කතා කරපු කාරණා ටිකට අතිරේකව තවත් කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. අපි මේ වෙනකන් කතා කරපු ටික එක්ක ස්කන්ධ වලටයි එහෙම නැතිනම් අවිද්‍යාව ධර්මයටයි එහෙම නැතිනම් ස්පර්ශයන් වලටයි සංඥාවන් වලටයි විතර්කයන් වලටයි ඔය කියන ආයතන වලට ඔය කියන ඕනෑම තැනකට මේ ටික කැටි කරන්න පුළුවන්කම තියෙනවා යොමු කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මෙන්න මේ කියන කාරණා ත්‍රිත්වය විශේෂයි. විශේෂණයක් කළා මම ඒක විශේෂයි කියලා කිව්වේ මේ කියන කාරණා ටික ඇතුලේ මේ කියන ධර්මතා තුන කතා වුණේ නැහැ. ඒ නිසායි මම මේ ටික විශේෂයි කියලා මතක් කරේ. ඉතින් මේ ටික ටිකක් වැඩිපුර අවධානය යොමු කරලා ශ්‍රවණය කරන්නට කියලා ඔබට මම මතක් කරනවා. ඒ තමයි අයෝනිසෝ මනසිකාරයයි පාප මිත්‍ර සේවනයයි පරතෝගෝසයයි කියන කාරණා තුන. මේ ටික මම ටිකක් විස්තර කරන්නම් ඇයි එහෙම කියන්නේ කියන එක පිළිබඳව. මෙතනදී අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයක් නොවනවා කියන එකයි. යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියලා කාරණා ධර්මතා දෙකක් අපිට පැහැදිලි කරනවා. ඕක අපිට හම්බ වෙනවා සබ්බාසව සූත්‍ර දේශනාවේදී යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියලා ධර්මතා දෙක විදලා පෙන්නනවා. යම් කෙනෙකුගේ උපන් ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහට නූපන් ආශ්‍රව ධර්මයන් උපදින විදිහට යම් මෙනෙහි කිරීමක් තිබෙනවා නම් ඒ මෙනෙහි කිරීමටම කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. උපන් ආශ්‍රව ධර්මයක් දුරු වෙනවා නම් නූපන් ආශ්‍රව ධර්මයකට නූපදින විදිහටම මෙනෙහි කරනවා නම් මෙන්න මේ මෙනෙහි කිරීම කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එහෙමනම් දැන් මේ අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය මේ කියන ආශ්‍රව ධර්මයන් උපද්දවන්නට හේතු වෙන ධර්මතාවයක්. අපි මෙතනදී මාතෘකාව වශයෙන් ගත්තේ දිට්ඨිය. මේ දිට්ඨිය ඇති වෙන්න එහෙම නැත්නම් ඇලීම් වශයෙන් බැස ගන්න උනේ දිට්ඨිය ඇති වෙන්න හේතු වෙන කාරණය ඇති උනේ වැරදි විදිහට හිතලා කල්පනා කරපු එකයි. අපි යමක් කෙරෙහි වැරදි විදිහට කියන්නේ ඇත්ත ඇති හැටියට හිතන්නේ නැතුව Tamanට කැමති විදිහට වැරදි විදිහට හිතනකොට අයෝනිසෝ මනසිකාරයක් අනුවණින් මෙනෙහි කිරීමක් නුවණැති කෙනෙක් නෙමේ අනුවණ කෙනෙක් යම් විදිහක මෙනෙහි කිරීමක් කරනවා නම් මේ කරන මෙනෙහි කිරීමම නිසාම ඒ කෙනාට තව තවත් මේ මම මගේ ආත්මය කියන තැනකින්
දිට්ඨිය උපදින්න පුළුවන්කම තිබෙනවා. අපි ඒකට නිකන් උදාහරණයක් මම ඔබට කියන්න යම් කෙනෙක් වැරදි විදිහට හිතන්න පුළුවන් යම් කෙනෙක් වැරදි විදිහට කල්පනා කරන්න පුළුවන් මේ කය දිහා බලලා. මේ කය මමමනේ. ඇයි මම නෙමෙයිද වෙන කෙනෙක්ද මෙතන ඉන්නේ? නෑ මේ කය මමමයි. නෑ මේ කය මගේමයි. දැන් මේ කය මට ඕන දේවල් මේ කයෙන් මට කරගන්න පුළුවන්. ඒ නිසා මේ කය මගේ වසඟේ පවත්වන්න පුළුවන්. ඒ නිසා මේ කය මගේ ආත්මයමයි කියලා මේ හිතන හිතුවිලි ටිකෙන්ම මේ හිතන ක්‍රමයෙන්ම මේ තුලට බැසගෙන අභිනිවේෂ පරාමාසයක් වීමෙන්ම මම මගේ ආත්මය කියලා හිතපු ක්‍රමයටම දිට්ඨිය ඉපදිලා තියෙනවා. ඒ නිසායි පෙන්වන්නේ අයෝනිසෝ මනසිකාරය නිසාමයි මේ විදිහේ දිට්ඨියක් උපදින්නේ කියලා. එහෙනම් ඒකත් එක තැනක් එක කාරණයක් හැටියට පෙන්වනවා. ඊළඟට පාප මිත්‍ර සේවනය. යම් පාප මිත්‍රයෙක් කියලා කියන්නේ අපේ යහපත අපේ නිවැරදිතාවය පිණිස උපකාර කරන අපේ යහපත අගයන මිත්‍රයෙකුට නෙමෙයි පාප මිත්‍රයෙක් කියලා කියන්නේ. අපේ යහපත ප්‍රතික්ෂේප කරන අපි අයහපතටම ඇද දාන අපාය සහායක මට්ටමට පත්වන කෙනෙක් තමයි පාප මිත්‍රයා කියලා කියන්නේ. අපි වැදගෙන යන්නේ එයාගේ මතයට එහෙම නැත්නම් එයාගේ පැත්තට ඇදගෙන යන්නේ. යම් ආකාරයක අපිට ධර්මයේ පිළිබඳව අහනකොට සත්පුරුෂ ඇසුරකින් අපිට යම් දහම් පණිවිඩයක් ලැබෙනකොට මේ පාප මිත්‍ර ශ්‍රේවණය නිසා මෙයා කියනවා නෑ ඌව කරලා වැඩක් නෑ. කොහොම හරි තමන්ව ඉහළට ගන්න ඕනේ. තමන්ව වර්ධනය කරන්න ඕනේ. තමන් නැගී හිටින්න ඕනේ. තමන්ටම මේ දේවල් මේ විදිහට කරන්න ඕනේ කියලා ආත්මී සංඥාව ඇති වෙන විදිහටම කතා බහ කරනවා මේ පාප මිත්‍ර ආශ්‍රය නිසා. ඒ පාප මිත්‍රයා ආත්මී භාවය මගේ ආත්මී කියන කාරණාවම තහවුරු වෙන විදිහට ගනුදෙනු කරනවා කටයුතු කරනවා. ඒ නිසා ඒ පාප මිත්‍ර ආශ්‍රය නිසාත් තව දුරටත් නොහටගත් දේ තුල පවා අභිනිවේෂ පරාමාසයක් උපදින්නට පුළුවන්කම තියෙනවා. ඇලීම් වශයෙන් බැස ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තුල තමන් හුවා දක්වමින් මගේ ආත්මය කියන විදිහට සංකල්පනාවක් ගොඩ නැගුණාම ඒ කෙනා තුල ආත්මී දිට්ඨිය එහෙම නැතිනම් මේ කියන මිත්‍යා දිට්ඨිය උපදින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පාප මිත්‍ර ආශ්‍රයත් මේකට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණාව හැටියට මම මේකෙන් අද කාරණා ටික විස්තර කරන එක නතර කරනවා. පරතෝഘോഷය. පරතෝഘോഷය කියලා කියන්නේ තව කෙනෙකුගෙන් අහලා දැනගත්ත දේ. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපි සමාජගත කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි දිට්ඨිය උපදින්නේ. අභිනිවේෂ පරාමාසයක් නිසායි මේ දිට්ඨිය ඇති වෙන්නේ කියලා මේ විදිහට දහම් පරයයම අපි ඔබට පැහැදිලි කරලා දෙනකොට තව කෙනෙක් කියනවා නෑ ඔහොම නෙමෙයි උපදින්නේ. මේ තමන් කියලා ඉන්න නිසාමයි තමන් කියලා මේ ඇවිල්ලා තියෙන්නේ. තමන් ඝාතනය කරන්න නම් මැරෙන්න ඕන. මැරුවහම තමයි තමන් කියන එක නැති වෙන්නේ. මම කියන එක නැති වෙන්නේ. මම කියන කාරණාව එහෙම නැතිනම් මගේ කියන එක නැති වෙන්නේ මේවා සම්පූර්ණයෙන්ම අත්හැරියාම ගලවලා දැම්මාම තමයි මගේ කියන එකයි ඉන්නේ. මගේ ආත්මය නැති වෙන්න නම් මේ ආත්මය ඇති වෙලා තියෙන්නේ මේ කයේ. එහෙම නැතිනම් මේ හිතේ. කය බිඳුනහම ආත්මය නැති වෙනවා. මේ හිත බිඳුනහම ආත්මය නැති වෙනවා. ආයි මරණින් පස්සේ ආයි උපදින්නේ නැහැ. ඒ නිසා මේ ආත්මය ඉවරයි. එතනින් එහාට ආය යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් සතුටින් ඉන්න, පුළුවන් තරම් ජොලියේ ඉන්න කියලා යම් අවනුශාසනාවක් යම් කෙනෙක් ඉදිරිපත් කරනවා නම් මේක අපි අනුගමනය කළොත්, මේක අපි ශ්‍රවණය කළොත්, ඒක අනුගමනය කළොත් පරතෝഘോഷය කියලා කියනවා. අනුන්ගෙන් අහලා දැනගත්ත දේ තුල වැරදි දෙයක් නම් අපි අහලා දැනගත්තේ ඒක තුල ඇත්ත කරගෙන ඒ තුලම ඇලීම් වශයෙන් බැස ගන්නවා නම් එයා ඒ කිව්ව කරුණුම ඇත්ත කරගෙන වැරදි ධර්මයක් එහෙම නැතිනම් වැරදි අරමුණක් වැරදි කරුණක් සමාජගත කළා නම් ඒක ඇත්ත කරගෙන ඒ කෙරෙහි ඇලීම් වශයෙන් බැස ගන්නවා නම් අන්න ඒ තුල නැවතත් අපිට මගේ ආත්මය කියන දිට්ඨිය උපදවා ගැනීම සඳහා ඒ අභිනිවේෂ පරාමාස වීම යෙදිලා තිබෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවත් ඔබ විශේෂයෙන්ම මතක තබා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය නිවැරදිව පැහැදිලිව අපි හොන්තට විමසිලිමත් අපි බලන්නට ඕනේ. මේ කියන යථාර්ථය ඉෂ්ට සිද්ධ වෙන විදිහටම මේ කියන අර්ථයන් සැසඳෙන විදිහටමද මේ අපි අහලා තියෙන දේශනා තුල අපි අර්ථයන් අරගෙන තියෙන්නේ කියලා.
මොකද අද වර්තමානයේ ඕන තරම් අධර්මවාදීන් අපිට ධර්මයේ පිළිබඳව ධර්මයයි කියමින් අධර්මයක්ම සමාජගත කරනවා. බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ කියලාමයි ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කරන්නේ. නමුත් ඒ අදහස් තුළ කතා කරන කාරණා ටික මෙන්න මේ කියන ධර්මතාවයන් වලට එකගයිද ගැළපෙනවද ඒ අර්ථයන් ගැබ් වෙලා තියනවාද කියන එක අපි හොඳට විමසලිමත්ව ගත්තේ නැතිනම් මෙන්න මේ පරතෝഘോഷේ නිසා අනුන් කියන විග්‍රහයන් කරුණු කාරණා නිසා අපිට ඇලීම් වශයෙන් ඒ තුල බැස ගැනීමක් ඇති වෙලා තමාව හුවා දක්වන විදිහේ වැඩපිළිවෙලක් නම් ඉදිරිපත් කරන්නේ මම මගේ ආත්මය කියන සංකල්පනාව නම් හොවා දක්වන්නේ ඒකම දැනගන්නේ වැරදි දැක්මක් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මග ඒ නිවැරදි පැහැදිලි කිරීම නෙවෙයි කියන එක ඔබ තේරුම් ගැනීම සඳහා බුද්ධිමත් වෙන්නට කියලා මතක් කරමින් අදට નિયમિત මේ දහම් කරුණු පැහැදිලි කිරීම මෙතකින් සමාප්ත කරනවා. ඔබට යම් දහම් ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් ඒ සඳහා අපි විනාඩි කිහිපයක කාලයක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ සම්බන්ධීකරණ කටයුතු කරන මේ මහි මහත්මයා ඒ කටයුතු සම්බන්ධ කරලා දේවි කියලා. ඉතින් අපිට යම් දහම් ගැටලුවක් තිබෙනවා නම් ඒ ටික කතා බහ කරන්නට පුළුවන්කම තිබෙනවා. දරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගැටලු කීපයක් තියෙනවා. සාරංශ කොට ගත්තොත් ඒ ගැටලු කීපෙම මේ අදහස් කරලා තියෙන්නේ මේ අපි මේ මාර්ගයට අවතීර්ණ වෙන යන ගමනේ පළමුවෙනි පඩිය තමයි සෝවාන් ඵලය. ඒතර සෝවාන් ඵලයක් කරා ගමන් කරන කෙනා විසින් මේ ප්‍රතිපදාව අද ඔබ වහන්සේ විසින් දේශනා කරන ප්‍රතිපදාව කෙසේද කොයි ආකාරයෙන්ද අනුගමනය කළ යුත්තේ කියලා අහනවා කට්ටිය. ස්වාමීන් වහන්සේ පිළිතුරක් කියන්න දෙන්න. තේරුම් ගන්න. ප්‍රශ්න එළියට ඇහෙන්නේ නැති නේද මහත්තයා? එහේ ස්වාමීන් වහන්සේ. කට්ටියට ඇහෙනවා. හරි. හොඳයි එතනදී මේ ප්‍රශ්නේ පැහැදිලිවම ඉදිරිපත් කරන්න අපි මේ අද කතා කරපු කාරණාවත් එක්කම පැහැදිලි කරන්නම්. අද අපිට මේ කියන දිට්ඨිය දුරු කරගන්න නම් මේ කියන යථාර්ථවාදී දර්ශනය අපි අහලා දැනගැනීම සිද්ධ කළ යුතුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල පෙනෙන දර්ශනය තමයි මෙන්න මේ මගේ ආත්මයේ වශයෙන් බැස ගන්නට බැරි වෙන විදිහට. එහෙම නැතිනම් ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ කරන්නට බැරි වෙන විදිහට. අපි වචනෙන් කිව්වොත් අභිනිවේෂ පරාමාසයක් උපදවා ගැනීමට නොහැකි වෙන විදිහට ඒ ධර්මතාවල ඇති හැටියට පෙන්නලා දෙනවා. දැන් අපි මේ කතා කරපු ටික සාරාංශගත කරලා ගත්තොත් අපිට මේ වැරදි දැකීම ඉපදෙන්නට හේතු වෙලා තියෙන කාරණා ටිකම ගත්තොත් එක්ක ස්කන්ධ කෙරෙහි එක්ක ආයතන කෙරෙහි මේ විදිහට ගත්තාම මේ ධර්මතා කෙරෙහි තමයි අපි වැරදි විදිහට දැක්මක් ඇතුව ඇලීම් වශයෙන් බැසගෙන මේ විදිහට දිට්ඨියක් ඇති කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වීමක් කරනවා ස්කන්ධ කියන්නේ මොනවද? ආයතන කියන්නේ මොනවද කියලා මේ මම බොහොම පොදු අර්ථයකින් මේ වචන ටික ගත්තේ. ඒවා පිළිබඳව යම්තාක් දර්ශනාත්මකව අපිට ඉදිරිපත් කරනවා නම් ඇහැ කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? නහය කියන්නේ මොකක්ද? දිව කය මනස කියන්නේ මොනවද? මේවා රූපෙත් එක්ක සද්දෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? එතකොට ලැබෙන ස්පර්ශය කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ සංඥාව කියන්නේ සංකාරය කියන්නේ විඥාණය කියන්නේ මොකක්ද? මේ විදිහට ස්කන්ධයන් පිළිබඳව එහෙම නැතිනම් ආයතනයන් පිළිබඳව මේවා උපදින්නේ කොහොමද? දැන් මේවා කෙනෙක් කියලා හිතන්න පුළුවන්, කෙනෙක් නිසා ඉපදුනා කියලා හිතන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට පටිච්ච සමුප්පාද න්‍යායක් දෙන්නේ. ඔකට මම නිකන් කෙටියෙන්ම මේක පැහැදිලි කරන්නම්. දුක කවුරුන් විසින් කරන ලද්දක්ද? තමා විසින් කරන ලද්දක්ද? අනුන් විසින් කරන ලද්දක්ද? තමනුත් අනුනුත් දෙන්නම විසින් මේ විදිහට අහන ප්‍රශ්නවලදී අපිට බුදුරජාණන් වහන්සේ එකක්වත් උත්තර දීලා නැහැ. ඒ තමන් විසින්ද කියලා අහනකොට ඔව් කියලාවත් නැහැ කියලාවත් උත්තර දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික අහලා ඉවරනාට පස්සේ ඉදිරිපත් කරන දර්ශනය තමයි මේ පටිච්ච සමුප්පාද න්‍යායක් වෙන්නනවා. අවිද්‍යාව මූලික කරගෙන සංකාරයන් ඇති වෙලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාවන් ඉපදිලා මේ හේතුඵල දර්ශනයක් ඉදිරිපත් කරන මේක කවුරුවත් විසින්
පුද්ගලයෙක් විසින් කරන ලද්දක්වත් පුද්ගලයෙකුට ඕන විදිහට සිද්ධ වෙච්ච දෙයක්වත් මගේ කැමැත්තට හෝ වෙච්ච දෙයක් නෙමෙයි මේ. මේ ටික මේ ධර්මතාවලින් සිද්ධ වෙච්ච දෙයක්. අවිද්‍යාව නිසා වෙච්ච සිදුවීම් ටිකක් තියෙනවා. විද්‍යාව ඇති වුනහම සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා කියලා ධර්මතාවල සිද්ධ වෙන සිදුවීම පිළිබඳව දර්ශනාත්මකව ඉදිරිපත් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් අපි මෙන්න මේ දර්ශනය තමයි නිවැරදිව අහලා දැනගෙන ප්‍රත්‍යක්ෂභාවය ඇති කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වෙන්නේ. එහෙම කරනකොට තමයි තණ්හා වශයෙන් බැස ගන්න. එහෙම නැතිනම් ඇලීම් වශයෙන් බැස ගන්න යමක් ඉතුරු නොවන විදියට යථාර්ථය පෙන්වන්නට ඕනේ. එතකොට අභිනිවේෂ පරාමාසයක් නොවුනහම වැරදි විදිහට දකින්න දැක්මමයි නැති වෙන්නේ. ඒ නිසා මුලින්ම සෝහන් මට්ටමටපත් වෙනකොට මේ දැක්ම දුරු කිරීම පිණිස නිවැරදි දැක්ම ඇති කර ගැනීම කළ යුතුයි. සම්මා දිට්ඨියක් ඇති කරගත යුතුයි. ඒ නිවැරදි දැක්ම අහලා දැනගත්තට ඒ දැක්මට සමගාමීව තමන්ගේ මේ වැරදි දැකීම ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඉවර කරන්න නම් ඒකයි දිට්ඨිය ආශ්‍රව ධර්මයක්. ඒක ගෙවිලා ඉවර වෙන්න නම් ආශ්‍රවයේ ගෙවා දැමිය යුතුයි කියලා පෙන්නනවා. ඒ සඳහා අපිට සීලේ පිහිටලා සමාධියක් වඩමින් විදර්ශනා භාවනාවකට සමත භාවනාවකට යොමු වෙලා විදර්ශනා භාවනාවකට කටයුතු කරන්න. ඒ නිසා තමයි සීල සමාධි ප්‍රඥා කියලා අපිට ප්‍රතිපදාවක් දෙන්නේ. සීලේ වඩමින් සමත භාවනා හැටියට සමාධිය උපදවමින් නීවරණ ටික දුරු කරලා ඊට පස්සේ විදර්ශනා ඥාන දර්ශනය එහෙම නැතිනම් භාවනාමය පැත්තෙන් විදර්ශනා ඥාන දර්ශනයක් උපදින විදිහට අපි ප්‍රතිපදාව පූර්ණේ කළ යුතු වෙනවා. ඉතින් ඕක තමයි අපිට පෙන්නලා තියෙන ක්‍රමවේදය. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා පිළිතුර. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මම හිතනවා අපි ඉදිරිපත් කරපු කට්ටියට පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ස්වාමීන් වහන්සේ සෝහන් ඵලයක් ලබන සෝහන් ඵලයකට පත්වෙච්ච පුද්ගලයා මේ දිඨාශ්‍රවය දුර වෙලා තියෙන එතකොට ඒ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම නේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ එයාට කාම ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී දැන් කාම ලෝකය කියලා මම අදහස් කරේ දැන් එදිනෙදා ජීවිතයේදී මේ පුද්ගලයාට හමු වෙන දේවල් අපිට හම් වෙන්න පුළුවන් වස්තුන් සහ ක්‍රියාවන් මේ වස්තුන්ගේ ක්‍රියාවන්. එතකොට දැන් උතනදී සත්ව පුද්ගල ස්වභාවය කෙරෙහි මට්ටමේ තියෙන දිට්ඨිය නැති වෙන්න පුළුවන් ඒ පුද්ගලයාට. නමුත් යම් කිසි ආකාරයක තියෙන වස්තුන් කෙරෙහි තියෙන ඇල්මවල් උදාහරණයකට වාහන දීපල. එතකොට මෙතෙන්දී දිඨාශ්‍රවය දුර වෙන බව බොහෝ පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මේ වගේ මේ සෝහම් ඵලයට පත්වෙච්ච පුද්ගලයා මේ වගේ දෙයක් එක්ක මේ වගේ ලෝකයක් එක්ක පරිහරණය කියන්නේ එදිනදා කටයුතු වල යෙදෙන්නේ කුමන ආකාරයකින්ද? එතනදී පැහැදිලිවම ගන්න ඕනේ කාරණේ තමයි අභිනිවේෂ පරාමාසය සම්පූර්ණයෙන් අයින් වෙන්නේ නැහැ. මෙතනදී අයින් වෙන්නේ දිට්ඨිය විතරයි. ඒ කියන්නේ මම මගේ ආත්ම වශයෙන් දැක්කපු යම් දිට්ඨියක් තියෙනවා නම් මේ දිට්ඨිය විතරයි මෙතනදී අයින් වෙන එකයි දිට්ඨ ආශ්‍රවය විතරයි දුර වෙන්නේ. මොකද දිට්ඨිය ඇති වෙන්නට හේතු වෙච්ච අභිනිවේෂ පරාමාසය කියන සිද්ධිය තාම තියෙයි. මොකද ඒ කියන්නේ ඇලීම් වශයෙන් බැස ගැනීමක්. හැබැයි ඇලීම් වශයෙන් බැස ගැනීම සිද්ධ වෙන තැන අපි අර මුලින් මතක් කළා වගේ සෝහන් වෙච්ච කෙනෙකුට පෘථග්ජන මට්ටමේ කියන මට්ටමට උපදින්නේ නැහැ. එතනදී ඒ කියන්නේ අවිද්‍යාශ්‍රවය, භවආශ්‍රවය, කාමාශ්‍රවය සහ දිඨාශ්‍රවය කියන ආශ්‍රව හතරම උපදිනවා පෘථග්ජනයාට. හැබැයි ඒ මට්ටමේ උපදින දිඨාශ්‍රවය සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. ඒ මට්ටමට යම් තාක් ඉපදිලා තිබුණා නම් අවිද්‍යාශ්‍රවය ඒකත් දුරු වෙනවා. භවආශ්‍රවය තියෙනවා නම් ඒකත් දුරු වෙනවා. කාමාශ්‍රවයක් තියෙනවා නම් ඒකත් දුරු වෙනවා. අපායගාමීත්වයට හේතු වෙන. ඒ කියන්නේ වැරදි කරන මට්ටමකටපත් වෙන්නේ නැහැ මේ මානසික මට්ටම. ඒ කියන්නේ පංචකාමයේ පිනවමින් එහෙම නැත්නම් අපි කියන උදාහරණයකට පස්පව් ටික කරනවා කියන තැනකින් මේ කියන වැරදි ටික සිද්ධ වෙන්නේ නැහැ මේ සෝහන් ඵලයටපත් වෙනකොට. ඒකයි සක්කාය දිට්ඨිය නැති වෙනකොට විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කියන සංයෝජන දෙකක් නැති වෙන්නේ. දිට්ඨ ආශ්‍රවය දුර වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ත්‍රිත්වයක් නැති වෙනවා. බැඳීම් ටික නැතුව යනවා. එතකොට මෙයාට පවතින්නේ වස්තුකාමයන් පිළිබඳව පවතින සිද්ධියක්. ඒ කියන්නේ කෙලෙසයන් පිළිබඳව තියෙනවා වස්තුකාම ක්ලේශකාම කියන දෙක. මේ වස්තු ක්ලේශකාමයන් තියෙනවා. නමුත් පුද්ගලයා මුල් කරගෙන උපදින කෙලෙස් උපදින්නේ නැහැ. ඒ කෙනා මට ගැහුවා, ඒ කෙනා මට බැන්නා, ඒ කෙනා මට මෙහෙම කළා කියලා
ආත්මී සංකල්පනාව මුල් කරගෙන මම මගේ කියන තැනකින් උපදින සංකල්පනාමය මට්ටමකින්වත් උපදින දිට්ඨියක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනාට පුළුවන්කම තියෙනවා දිට්ඨිය කියන තැන දුරු කරලා නිසා නමුත් වස්තුන් පිළිබඳව ඒ කියන්නේ ක්‍රියාවන් පිළිබඳව ද්‍රව්‍ය පිළිබඳව ඇලීමක් ඇති වෙන්න පහ සහ ගැටීමක් ඇති වෙනවා කියන කාරණේ. ඒකයි කාමරාගයයි පටිගයයි තාම මෙයාගේ දුරු වෙලා නැහැ. ඒක යටපත් කරන්නේ සකදාගාමි මට්ටමේදී. ඒ මට්ටම උඩටම පවතිනවා සෝහන් වෙච්ච කෙනාගේ. නමුත් කාමයේ හා පටිගය කියන්නේ කාමරාගය හා පටිගය ඇති වෙන්නට අවිද්‍යා ආශ්‍රවය සහ ඒ කියන්නේ භවආශ්‍රව කාමාශ්‍රව කියන ආශ්‍රවත්‍රිත්වයෙන් තමයි මේ කියන කාරණා ටික සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික ඒ කෙනාගේ සක්‍රියයි. ඉතින් ඒ කෙනා ජීවිතය ගත කරනවා අර පෘථග්ජන භූමියේ ගත කරන කෙනෙකුගේ මට්ටමට වඩා යම් පියවරක් ඉදිරියට ගිහිල්ලා ඒ පියවර විශේෂණයක් ඉඳලා මම කතා කරනවා වැරදි විදිහට දකින්න දැක්ම සම්පූර්ණයෙන්ම දුරු කරලා නිවැරදි විදිහට දකින්න දැක්මක් ඇවිල්ලාමයි තියෙන්නේ. දිට්ඨිය සම්පූර්ණයෙන්ම මිත්‍යා දිට්ඨිය දුරු වෙලා නමුත් තවදුරටත් ආශ්‍රව ධර්මයන් තුල ඒ හිත ඇසුරු කරපු කාරණාව තුල කාම ආශ්‍රවයන් තුල තව කටයුතු කරන නිසායි ඒ කෙනා කාමයේ තුල ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ කාමාශ්‍රය කියන්නේ කාමාශ්‍රවේ දුරු වෙලා නැහැ අවස්ථාවේදී. කාමාශ්‍රය දුරු වෙන්නේ අනාගාමී මට්ටමට තමයි සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ. දුරු වෙන්නේ. ඒ අවධියේදී ඒ මට්ටමේ හැටියට දුරු කරනවා. මොකද සෝහන් කෙනාගේ මට්ටමේ යම් කාමාශ්‍රවයක් තිබුණා නම් ඒ කාමාශ්‍රවේ යම් තාක් දුරු කළාට පස්සේ තමයි සකදාගාමි මට්ටමටපත් වෙන්නේ. මොකද සෝහන් මට්ටමේ ඉඳන් සකදාගාමි මට්ටමටපත් වෙනකොට කොයිම වෙලාවකවත් ආශ්‍රව ධර්මයක් සම්පූර්ණයෙන්ම ගෙවල ඉවර කරන්නේ නැහැ. ඒ මට්ටමේ තිබිච්ච එක ගෙවිලා ඊළඟ මට්ටමටපත් වෙනවා විතරයි වෙන්නේ. සකදාගාමි මට්ටමේ ඉන්න කෙනා අනාගාමි මට්ටමටපත් වෙනකොට කාමාශ්‍රවේ සම්පූර්ණයෙන්ම ගෙවල ඉවර වෙනවා. හැබැයි ඒ මට්ටමේ තිබිච්ච අවිද්‍යාශ්‍රවයයි භවආශ්‍රවයයි ගෙවිලා ගියාට අනාගාමි මට්ටමේ තුල තවදුරටත් අවිද්‍යාශ්‍රවයයි භවආශ්‍රවයයි ඒ මට්ටමට තියෙනවා. පැහැදිලි නේද කාරණේ? ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේක ඊමේල් එකකින් ඇහිලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමට ධර්මානුපත්ති ප්‍රතිපදාවක් ගමන් කරන්නේ කෙසේද කියලා අහනවා. මම හිතන්නේ මේක අපි කලින් ප්‍රශ්නේදී පොඩ්ඩක් පැහැදිලි කරා. ඒ උත්තරේ දුන්න නිසා මම හිතන්නේ ඒකම පැහැදිලි හිතනවා. ස්වාමීන් වහන්සේ එකම ප්‍රතිපදාවයි තියෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දැන් කුසලේ දැන් කුසල කර්ම කරනවානේ දැන් අපි කට්ටිය ස්වාමීන් වහන්සේගෙන් පින්කම් කරන එක જાතිය. ඒ කියන්නේ දාන දෙනවා එක්තරා එක විදියට කියන්නේ සාංගික දානය ලේ දන් දීම සහ සමහර කට්ටිය සත්වයන්ට ගිලනුන්ට ඒ જાතිය දාන දෙන ස්වාමීන් වහන්සේ. එතකොට මේ දානේ දීමේදී මේ දානේ කෙරෙහිදී මේ කරන මේ ක්‍රියාවක් මෙතන වෙන්නේ ස්වාමීන් වහන්සේ. මෙතනදී යම් කිසි ආකාරයක වැරදි දිට්ඨියක් ඇති විය හැකිද? කියන්නේ මේ කරන ක්‍රියාවේ මම අදහස් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම මෙයා කලින් එක්කෙනාට වඩා මම හොඳට කරනවා කියන මට්ටමින් මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. මම කුසල් රැස් කරගන්න. කියන්නේ තණ්හාවකින් වගේ කුසල් රැස් කිරීමක් මෙතෙන්දී වුණොත් ඒක අපේ මේ ඒක දිට්ඨියට වැරදි දිට්ඨියක් නතන ඇති වෙන ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න පුළුවන්ද? ඔතනදී ක්‍රම දෙකක් තියෙනවා මහත්තයා. ඒ කියන්නේ මොකද ඒ කෙනාගේ නුවණත් එක්ක කරන කාරණාවත් එක්කයි මේ කාරණේ වැදගත් වෙන්නේ. මොකද ඒ කියන්නේ නුවණක් ඇතුව මේ කරන කටයුතු ටික කරන්නේ කුමක් සඳහාද කියන එක පිළිබඳව හොඳට නුවණ ඇතුව කරනවා නම් ඒ කෙනාට ඒ දිට්ඨිය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ දිට්ඨිය එකෙන් දුරු වෙන්නේ නැහැ. මොකද ඒ කරන වැඩපිළිවෙල තුල දිට්ඨිය දුරු වෙනවා කියන එක නෙමෙයි. නමුත් ඒක කරන වැඩපිළිවෙල තුල තව තවත් සසරට බැඳ තබන්න හේතු වෙන කාරණාවක් වෙන්නේ නැහැ. මොකද අපිට දහමේ පැහැදිලිවම පෙන්නනවා සසරට බැඳ තබනවා කියන කාරණාවක් වෙන්නේ අවිද්‍යාව යෙදුනොත් විතරමයි. අවිද්‍යාව නිසා තමයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන කර්ම ටික රැස් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් පින්දහම් කරා කියන තැනකින් කුසල දහම්යන් වැඩුවා කියන තැනකින් ඒ කෙනාට සසර දික් වෙන්නේ හින්දා කියලා කිව්වොත් ඒක වැරදි.
ඒක වෙන්නේ අවිද්‍යාව ඇතුව කළොත් යම් කෙනෙක් නුවණ ඇතුවම ඒ කෙනාට මේ පින්දහම් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කරන ක්‍රියාවලිය තුළ ඒ කෙනාට විශාල ආනිසංසයක් ලබන්නත් පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ නිසා සසර දික් වෙනවා කියන සිද්ධියක් වෙන්නේ නැහැ. ඒ නිසා යාට විවිධ විදිහේ පින්කම් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි උදාහරණයකට ගත්තොත් විසාකා මහෝපාසිකාවගේ චරිතය ගත්තාම අවුරුදු 7 දී තමයි මේ කියන ditthi සම්පන්න කියන නැතිනම් මේ මිත්‍යා දිට්ඨිය සම්පූර්ණයෙන් දුරු කරලා සම්මා දිට්ඨියටපත් වෙන්නේ. එහෙම නැතිනම් සෝවාන් ඵලයටපත් වෙන්නේ. නමුත් විසාකා මහෝපාසිකාව සිද්ධ කරන ලද පුණ්‍ය ශක්තිය බලන්න අරගෙන මොනතරම් පින්කම් රාශියක් විවිධ විදිහේ පින්කම් විශාල ප්‍රමාණයක් කරපු කෙනෙක් තමයි විසාකා මහෝපාසිකාව කියලා. කියන මම ඒව එකක් ගානේ විස්තර කරන්නට අවශ්‍ය නැහැ. ඔබ ඒ පිළිබඳව හොඳට මං හිතන්නේ දන්නවා. ඉතින් ඒ නිසා එච්චරකට පින්කම් කරන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. විසාකාව නොකර හිටියෙත් නැහැ. ඒ නිසා පින්කම් කරන එක බාධාවක් නෙමෙයි මේ වැඩපිළිවෙලට. නමුත් අපි මේ පුද්ගල භාවයේ ඔසවා තබාගෙන මාන්නය එහෙම නැතිනම් මම පින්කම් කළා කියන තැනකින් එහෙම නැතිනම් මේ කෙලෙස් ටික දුරු නොවන විදිහට ආශ්‍රව ධර්මයන් දුරු නොවන විදිහට හිත පවත්තුමින් නම් මේ පින්කම් කරන්නේ ඒ පින්කම් වලට ආනිසංස ලැබෙයි. හැබැයි ඒ වගේම ඒත් එක්ක තවදුරටත් ආශ්‍රව ධර්මයන් ක්‍රියාත්මක නිසා අවිද්‍යාව ක්‍රියාත්මක නිසා සසර ගමනකුත් තව තියෙයි. මේ සසර ගමන තියෙන්නේ පින්කම් හින්දා නෙමෙයි. ඒ පින්කම් සිද්ධ කරන අවස්ථාවේ අවිද්‍යාවෙන් යුක්තව එහෙම නැතිනම් යථාර්ථයේ දකින්නේ නැතුව නුවණක් නැතුව පින්කම් ටික කරනවා නම් දර්ශනයක් නැතුව පින්කම් ටික කරනවා නම් ඒ නිසායි මේ පින්කම් නිසා සිද්ධ වෙන ආනිසංසයේ විපාක විදියට කුසල ආනිසංස ලැබෙනවා. හැබැයි සසරකට ඒක උපකාර වෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට තව තියෙනවා විනාඩි 20ක වගේ කාලයක්. අපිට මේ විනාඩි 20ක කාලේ ප්‍රයෝජනෙට අරගෙන ස්වාමීන් වහන්සේ අපිට මේ දැන් මම හිතන්නේ වහන්සේ ඊළඟ දේශනාවට තමයි මේ කාමාශ්‍රව ගැන විග්‍රහයක් කරන්න තිබ්බේ. මේ අපි මේ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ ඉදිරි ප්‍රශ්න කීපයක්ම අහලා තියෙනවා මේ කාමාශ්‍රවය ගැන. මේ අපි ඒක එදාටම කරමු මහත්තයා. මොකද ඒක ටිකක් ලොකු කාරණාවක් එක කතා කරන්න වෙනවා. මොකද වැඩසටහනක් විදිහට කරන නිසා මොකද ඇත්තටම මේ දිට්ඨාශ්‍රවය පිළිබඳව තව අර ඒ කියන්නේ පරිඋත්ථානය ගැන කතා කළෙත් නැහැ. ඊළඟට දිට්ඨාන ගැන කතා කළෙත් නැහැ. දිට්ඨි අභිනිවේෂ වෙන කාරණා 300ම ගැන කතා කළේ නැහැ තව. ඊට පස්සේ දිට්ඨිය සම්පූර්ණයෙන් දුරු කරන්නේ සෝවාන් මාර්ගයෙන් කියලා කිව්වට ඒක දුරු වෙන විදිහ කොහොමද කියලා විස්තර කළෙත් නැහැ. ඒ නිසා අපිට තව දිට්ඨිය ගැන කතා කරන්නත් මම හිතන්නේ දෙකෙන් පංගු කොටසක් ඉතුරු වෙලා තියෙනවා. හරි. හේ ස්වාමීන් වහන්සේ. අපි ඒක ඉදිරියට තියමු. එහෙනම් ස්වාමීන් වහන්සේ අපිට පොඩ්ඩක් මේ සෝවාන් ඵලය ගැන ඒ මේ පොඩි විග්‍රහයක් අපිට කරන්න දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පොඩි කාලයක් තියෙන නිසා. ඇත්තටම ඉතින් ගැටලු ටික ඔක්කොම වගේ තියෙන්නේ මේ කාමාශ්‍රවය ගැන. ඉතින් අපි ඒක තියමු. අපි ඒක ඉදිරි දේශනාවට තියමු. මොකද මේ එහෙම වුණොත් වහන්සේගෙන් මම මේ ප්‍රශ්න ටික ඇහුවොත් ආයි පාර කර මේ ස්ටෙප්ස් දෙක තුනක් ඉස්සරහට පනිනවා වගේ වෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ අපිට මේ සක්කාය දිට්ඨිය ගැන කෙටි විග්‍රහයක් කරලා දෙන්න තේරුම් ගන්න. ඔව්. එතනදී අපි දැන් මේ විදිහට දිට්ඨිය ගැන කතා කරපු කාරණා ටික අපිට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම ටික අපි දැනගන්න ඕනේද? මේ ඔක්කොම ටික අපි කටපාඩම් කරගන්න ඕනේද? මේ හැම එකක් ගානෙම වෙනම ගලවන්න ඕනේද කියන ඒ කියන්නේ දිට්ඨිය දුරු කරන්න ඕනේද කියන ප්‍රශ්නයක් ඇති කියලා මමම ප්‍රශ්නේ ඇති කියලා හිතලා ඒකත් එක්ක ඇතුළත් වෙන විදිහට මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නම්. මොකද දැන් අපි බැලුවාම විශාල ප්‍රමාණයක්නේ සංඛ්‍යාත්මකව. ඒකට ඔය ඔක්කොම ටික දැනගන්න ඕනේද කියන තැනකින්. හැබෑවටම මේ ටික ඔක්කොම දැනගත්තේ නැහැ කියන කාරණාවකින් නෙමෙයි. මේ ටික දැනගෙන තිබුණොත් වඩා සුදුසුයි, වඩා හොඳයි. හැබැයි නොදැනගෙන තිබුණා කියන එකේ ගැටලුවක් නෙමෙයි මම මේ පැහැදිලි කරන්නේ. එක තැනකින් මේ දිට්ඨිය ලැබුණොත් ඒ ලිට්ටිය ලෙහෙනවා කියලා කියන්නෙම මේ එකම අර්ථයමයි නැති වෙන්නේ. මම මේ හැම තැනකම මේ දිට්ඨිය ගැන කතා කරන හැම තැනකම මම විශේෂණය කරලා කතා කළා. ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවද? ඒ ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙච්ච තැනක මම මගේ ආත්මය එහෙම නැත්නම් මගේ ආත්මය කියන තැනින් යම් විදිහේ සංකල්පනාවක් ගොඩ නැගුණද
අන්න ඒ නිසයි දිට්ඨිය උපදින්නේ කියන එක මම විශේෂණය කරමින් මේ හැම තැනම මේ වචනේ මතක් කළා. එහෙමනම් දිට්ඨිය කියන එක ඇති වෙන්නේ අබිනිවේෂ පරාමාස වීම නිසායි. හැබැයි අබිනිවේෂ පරාමාසයට නෙමෙයි දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙච්ච නිසා උපදින එකක් තමයි දිට්ඨිය කියලා කියන්නේ. එතකොට සෝහාන් ඵලයටපත් වෙන්න නම් යම් කෙනෙක් මෙන්න මේ ක්‍රියාවලිය තමයි දුරු කරන්න ඕනේ. මොකද්ද දුරු කරන්න ඕනේ? ඇලීම් වශයෙන් යම් තැනක බැසගෙන තිබෙනවා නම් මෙන්න මේ බැසගත් දේ තුල මම මගේ ආත්මය කියන හැඟීමෙන් දකින වැරදි දැක්ම තමයි දුරු කරන්නට ඕනේ. තාම බැස ගැනීම කියන කාරණේ තියෙයි. හැබැයි වැරදි විදිහට ඒ කෙරෙහි දැකපු දැක්මයි දුරු කරන්නට ඕනේ. ඔන්න ඔය අර්ථයම ඔය අරදහසම කැටි කරලා අරගෙන බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය පිළිබඳව කතා කරනකොටත් පැහැදිලි කරනවා. මේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ මේ සියලු දිට්ඨි දුරු වෙනවා කියන අදහසමයි. ඒකෙද මේ කියන අර්ථයමයි සිද්ධ වෙන්නේ. කුමක්ද අර්ථය? ස්කන්ධ පංචකය කෙරෙහි ආත්මානුකූලව එහෙම නැතිනම් ආත්මයක් ඇතියි කියන සංකල්පනා මුල් කරගෙන මේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කියන මේ ස්කන්ධයන් කෙරෙහි තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් මූලික වශයෙන් ඔන්න ආපහු මතක් කරන්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයට එහෙම නැතිනම් මේ ස්කන්ධ කෙරෙහි තණ්හා වශයෙන් බැස ගැනීමක් වෙනවා නම් එහෙම නැතිනම් තව විදිහට කිව්වනම් ඇලීමක් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් අබිනිවේෂ පරාමාසයක් වෙනවා කියලායි මේකට කියන්නේ. තණ්හා වශයෙන් මේ ස්කන්ධ කෙරෙහි බැස ගැනීමක් ඇති වෙනකොටම මේ ස්කන්ධ ටිකේ තියෙන ප්‍රකෘති ස්වභාවය වෙනස් වෙලා මේ ස්කන්ධ උපාදානස්කන්ධ බවට පත් වෙනවා. ඒකට කියනවා පංච උපාදානය වුණා කියලා. ඇත්ත නොදන්නකම හින්දා ස්කන්ධයාගේ ඇත්ත නොදන්නකම හින්දා ඇලීම් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණා. ඇලීමක් වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණාම මේ ස්කන්ධ ටිකේ තියෙන ප්‍රකෘති ස්වභාවය අතුරුදහන් වෙලා මේ ස්කන්ධයාගේ උපාදාන වශයෙන් දැන් හම්බ වෙනවා. එතකොට මේ ස්කන්ධය දැන් උපාදානස්කන්ධ බවට පරිවර්තනය වෙලා. මේ උපාදානස්කන්ධ කෙරෙහි මම මගේ ආත්මය කියලා මේ විදිහට ආත්මී සංඥාව මුල් කරගෙන වැරදි විදිහට දකින දැක්මක් ආපු තැනට කියනවා දිට්ඨියක් ඉපදුනා කියලා. අර උපාදානස්කන්ධ වලට කියනවා තව නමක් විදිහට එහෙම නැත්නම් උපාදානස්කන්ධයට කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. සක්කායයි කියනවා කෙසේනම් සක්කාය දත යුතුද කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පංච උපාදානස්කන්ධයට තවත් නමක් කියලා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයම තමයි මේ සක්කාය කියන නමින් නම් කරන්නේ. එහෙනම් සක්කාය අරඹය වැරදි විදිහට දකින දැක්මට කියනවා දිට්ඨිය කියලා. එතකොට සක්කාය දිට්ඨිය උපදින්නේ ওই විදිහටයි. ඒක තවදුරටත් බෙදලා පෙන්නනවා 20 ආකාරයක සක්කාය දිට්ඨියක් කියලා. රූපය පිළිබඳව රූපයමයි ආත්මය. ඒ කියන්නේ ආත්මය වෙනමවත් රූපය වෙනමවත් නෙවෙයි රූපයමයි ආත්මය විදිහට දකිනවා. එහෙම නැතිනම් වේදනාවමයි ආත්මය කියලා දකිනවා. සංඥාවමයි ආත්මය කියලා දකිනවා. සංකාරයමයි ආත්මය කියලා දකිනවා. විඥාණයමයි ආත්මය කියලා දකිනවා. මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහම ආත්මයලා සලකනවා. ඒකමයි ආත්මය කියලා. එතකොට තියෙන දෝෂය තමයි එතකොට තියෙන වැරදි දැක්ම තමයි මේ සම්පූර්ණ ස්කන්ධ ටිකම ආත්ම වශයෙන් ගත්තාම මරණින් පස්සේ මේ ස්කන්ධ ටික විනාශ වෙලා යනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම බිඳ වැටෙනවා මරණයත් සමග. එයින් පස්සේ නැවත හට ගැනීමක් වෙන්නේ නැහැ. මොකද ආත්මය ඒත් එක්ක මිය ගිහිල්ලා විනාශ වෙලා ඉවරයි. මොකද ආත්මය වෙනම තිබුණේ නැහැ. මේ ස්කන්ධ ටිකේමයි ආත්මය තිබුණේ. ඒ නිසා ස්කන්ධ ටික මිය යනකොට විනාශ වෙනකොට බිඳ වැටෙනකොට ආත්මයත් ඒත් එක්කම විනාශ වෙලා ඉවරයි කියන තැනකින් ගත්තාම ආය නැවත මරණින් පස්සේ ඉපදීමක් පිළිබඳව විශ්වාසයක් න්යායගේ ගොඩ නැගින්නේ නැහැ. ඒ නිසා මේකට කියනවා මරණින් පස්සේ නැවත උපදින්නේ නැහැ කියන දිට්ඨියක් උපදිනවා. ඒකට උච්ඡේද දිට්ඨිය කියලා කියනවා. මොකද නැත යන අන්තේ ආත්මයක් ආය නැවත ඇති වෙන්නේ නැහැ කියන අන්තය ඇසුරු කරනවා මේ දිට්ඨිය මේ කියන වැරදි දැකීම නිසා. මේ විදිහට ආත්මේලා ගත්ත නිසා. ඊළඟට පෙන්නනවා
මේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කියන්නේ ආත්මය නෙමෙයි. මේ ස්කන්ධ ටික වෙනමත් ආත්මය වෙනමත් තියෙනවා. හැබැයි දැන් ආත්මය පෙනී ඉන්නේ රූපෙ විදිහටයි. මේ තියෙන අපිට යම් රූපයක් තියෙනවා නම් ඒ රූපේ තමයි මේ වෙලාවේ ආත්මය නියෝජනය කරලා තියෙන්නේ. දැන් ආත්මය තමයි රූපෙ විදිහට පෙනී ඉන්නේ. වේදනාවක් ඇති වෙනවා නම් මේ ආත්මය තමයි වේදනාව විදිහට නැගිටලා තියෙන්නේ. සංඥාවක්, සංකාරයක්, විඥානයක් තියෙනවා නම් මේ ආත්මය තමයි මේ රූපේ විදිහට, වේදනාව විදිහට, සංඥා විදිහට, සංකාරය විදිහට, විඥානයේ විදිහට පෙනී ඉන්නේ කියන අදහස. එහෙම නැතිනම් ආත්මය රූපවත් වෙලා. ඒ කියන්නේ රූපේ විදිහට පෙනී ඉන්නවා. මේ විදිහට වේදනා සංඥා සංකාර විදිහට පෙනී ඉන්නවා. එතකොට ආත්මය වෙනමත් රූපය වෙනමත් ඒ කියන්නේ ස්කන්ධ ටික වෙනමත් තියෙනවා. හැබැයි ආත්මය රූපය වේදනා සංඥා සංකාර විඥාන විදිහට පෙනී ඉන්නවා කියන තැනකින් උපදින දිට්ඨිය තුර මරණින් පස්සේ මේ කියන ස්කන්ධ ටික බිඳ වැටුණට ආත්මේ විනාශ වෙන්නේ නැහැ. මොකද ආත්මයට ආපහු ස්කන්ධ ටිකක් අල්ලගෙන ආපහු ආත්මේ මේ ස්කන්ධ ටිකේ පෙනී ඉන්න පුළුවන්. මොකද ආත්මයට පෙනී ඉන්න පුළුවන් හැකියාවට නැවත රූපයකට බැහැ ගන්න පුළුවන් කියන අදහස එක දිගටම යන ආත්මයක් තියෙනවා. ඒ අවස්ථාවට අනුව රූපයට රූපවත් වෙවි, වේදනාවත් වෙවි, සංඥා සංකාර විඥානයන් වෙවි ඒ ආත්මේ පවතිනවා කියන සංකල්පනාව ගොඩ නැගෙනවා. ඒකත් දකින්න එක වැරදි දැක්මක්. ඊළඟට උපදිනවා මේ ආත්මයේ වෙනමත් ස්කන්ධ ටික වෙනමත් තියෙනවා. හැබැයි දැන් ආත්මයේ මේ වෙලාවේ තියෙන්නේ මේ ස්කන්ධ ටික ඇතුළට බැහැගෙන. රූපේ ඇතුළට බැහැලයි ආත්මේ තියෙන්නේ. වේදනාව ඇතුළට බැහැගෙනයි ආත්මේ තියෙන්නේ. සංඥාව ඇතුළට බැහැගෙනයි ආත්මේ තියෙන්නේ. සංකාරයේ විඥානයේ ඇතුළට දැන් බැසගෙනයි ආත්මේ තියෙන්නේ. ඒ නිසා ආත්මය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් ටික ඇතුළට බැහැගෙනයි දැන් ඉන්නේ කියන තැනින් උපදිනවා. ඒ නිසා ඇති වෙන දිට්ඨියට කියනවා ඒකත් සාස්වත දිට්ඨියක් ඇති බවට. මරණින් පස්සේ මේ බැහැගත් කෙනා මෙතනින් එළියට එනවා. ස්කන්ධ ටික බිඳ වැටෙනවා. ආපහු ස්කන්ධ ටිකකට මේ කෙනා බැහැ ගන්නවා. මේ ආත්මය ආපහු බහිනවා. බැහැගෙන නැවත ආත්මය ජීවත් කරනවා කියන තැනකින් උපදින දිට්ඨියක් තියෙනවා. මේක ආත්මවාදීව උපදින දිට්ඨියක්. ඒක තුන්වෙනි කාරණේ හැටියට. ඊළඟට පෙන්නනවා ආත්මය වෙනමත් රූපේ වෙනමත් තියෙනවා. මේ වෙලාවේ ආත්මයත් රූපයත් දෙක වෙන වෙනම තිබුණට ඒ කියන්නේ ආත්මයත් ස්කන්ධ ටිකත් වෙනම තියෙනවා. රූප ආත්මය වෙනම තියෙනවා. හැබැයි දැන් ස්කන්ධ ටික ආත්මය ඇතුළට බැහැගෙනයි තියෙන්නේ. කලින් කිව්වේ ආත්මය ස්කන්ධ ටිකට බැහැගෙන හිටියා කියලා. දැන් කියන්නේ ස්කන්ධ ටික ආත්මය ඇතුළට බැහැගෙන තියෙනවා. මේ ස්කන්ධ ටික තමන්ගේ වසඟේ පවත්වගෙන කටයුතු කරනවා. ඒ කොහොමද? ස්කන්ධ ටික දැන් තමාගේ ඇතුළට බැහැගෙනයි තියෙන්නේ. ආත්මය ඇතුළටයි බැහැගෙන තියෙන්නේ. ඒ නිසා මේ ස්කන්ධ ටික තමන්ට ඕන විදිහට පරිහරණය කරන්න පුළුවන් විදිහට කටයුතු කරන්න සැලසිලා තියෙන්නේ කියන තැනකින් ස්කන්ධ ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ආත්මය ඇතුළට බැහැගෙනයි දැන් තියෙන්නේ. ඊට පස්සේ මේ ස්කන්ධ ටික මැරිලා විනාශ වෙලා ගියත් ඒ කියන්නේ මරණයත් සමග මේ ස්කන්ධ ටික බිඳ වැටිලා ගියත් ආත්මයට තවත් තැනක ගිහිල්ලා ස්කන්ධ ටික තමාගේ වසඟේ පවත්වා ගන්න. එහෙම නැත්නම් ස්කන්ධ ටික ආත්මය ඇතුළට බහාලන්න පුළුවන්කම ඇති වෙනවා කියන තැනකින් දිට්ඨිය උපදිනවා. මේ විදිහට උපදින දිට්ඨිය සාස්වතයි. ඒකත් ආත්මවාදී දිට්ඨියක්. ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ ආරම්භය මේ විදිහට වැරදි දැකීම් හතර ආකාරයකින් උපදිනකොට 20 ආකාරයක ඉපදුන දිට්ඨිය කියලා කතා කරනවා. මෙහෙම දිට්ඨිය ඇති වුණේම ස්කන්ධයාගේ ඇත්ත නොදන්නකම නිසා තණ්හා වශයෙන් එහෙම නැතිනම් ඇලීම් වශයෙන් මේ ස්කන්ධයන් වලට බැසගත්ත නිසාමයි. ඒ කියන්නේ මේ ස්කන්ධයන් කෙරෙහි ඇත්ත නොදන්නකම යෙදිලා ඇලීම් වශයෙන් මේ ස්කන්ධයන් කෙරෙහි බැස ගැනීමක් සිද්ධ වුණාම ඒ බැස ගැනීම සිද්ධ වෙච්ච නිසා දකින්න වැරදි දැක්මක් හටගත්තා. මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියන තැනකින් මෙතන ආත්මය කියන කාරණය ප්‍රකට කරලා පෙන්නනවා සක්කාය දිට්ඨි කාරණාව තුල. ඉතින් මේ කියන යථාර්ථය නොදන්නකම යෙදුනොත් ඔය කියන දිට්ඨිය ලෙහෙන්නේ නෑ මමයි. ඒ නිසා යථාර්ථය හරියට අඳුනා ගැනීමක් සිද්ධ වුණොත් මේ කියන දිට්ඨිය දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් හැබැයි මේකත් එක්ක මම ඔබට මතක් කිරීමක් කරන්නම් අද වර්තමානයේ හරි සුලභව පෙන්නනවානේ මේ
දිට්ඨිය දුරු කරලා සෝහන් මට්ටමටපත් වෙන්න හැකියාව තියෙනවා කියලා. හැබැයි ඔබ මතක තබා ගන්න මේක හරි බොහොම මේ පහසුවෙන් මේ හරි සරලව නිකන් අර සීනි බෝල පෙන්නනවා වගේ බොහොම සැහැල්ලුවෙන් පෙන්නුවට ඒ පෙන්නන තරම් සරල අර්ථයක් නෙමෙයි කියන එක ඔබට පැහැදිලිව පෙන්වන්න ඕනේ. මොකද මේ දිට්ඨිය එච්චරකට බලවත් මේ දිට්ඨිය එච්චරකටම අපේ ජීවිතේ සසරට යොමු කරවලා සසර ගමන පුරාවට ඇවිද්දවන්න ආත්මී සංකල්පනාවක් ගොඩනගලා තිබුණා. මොකද සසර පුරාවට මොන තරම් දේවල් අපි කරලා තිබුණා. ඒ කියන්නේ රස්සාවල් කරන්නේ නැති, හම්බ කරන්නේ නැති, දරුවෝ හදන්නේ නැති, ඊට පස්සේ ගෙවල් දොරවල් හදන්නේ නැති, නොයෙකුත් සැප සම්පත් ජීවිත ගත කරන්නට ඇති. හැබැයි සසර පුරාවට අපි නොකරපු ධර්මයක් තියෙනවා නම්, නොකරපු දෙයක් තියෙනවා නම් ඒ තමයි මේ වැරදි දැකීම අයින් කරලා නිවැරදි විදිහට දැක්මක් ඇති කර ගැනීම අපි කරලා නැහැ. එහෙම කළා නම් අපි මේ විදිහට සසර ගමනේ මෙච්චර දුරක් ඇවිදින්නේ නැහැ. මොකද උපරිමය ආත්ම හතකදී කෙලවර වෙනවා, රහත් වෙනවා, නිවන් දකින්නවාමයි. ඒ නිසා ආදරයෙන් මේ ශාසනයක මේ කියන දර්ශනය අනිවාර්යයෙන්ම අපි ඇසුරු කරන්න. මොකද මේ දර්ශනය අපි සසරේ ඇසුරු කරලා නැතිකම නිසාමයි අපිට මේ කියන වැරදි ඇසුරක තිබුණ ඒ ඇසුර ගෙවා දමන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පණිවිඩෙත් ඔබට මතක් කරමින් මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි කියන එකත්, හැබැයි අපහසු වෙන්නේ Tamanට මේ පිළිබඳව හොඳට නුවණ පිහිටවන්න පුළුවන් තරමට විත්තක්ෂණශීලීව, එහෙම නැතිනම් ඒ පිළිබඳව හොඳට අවබෝධය ඇති වෙන විදිහට සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව නොවඩන නිසාමයි කියන එකත් මතක් කරමින් ඒ පිළිබඳව ඔබට උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව එක ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඒක අපේ දේශනාවට කෙලින්ම සම්බන්ධ නැහැ. හැබැයි මං හිතුණා ඒක පොඩ්ඩක් ඉදිරිපත් කර යුතුයි කියලා. හැඟෙන පේන විදිහට ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන කෙනා අහන්නේ මේ බෞද්ධ දර්ශනය, කියන්නේ අපි බෞද්ධයෙක් කියලා හඳුන්වන කෙනෙක් ගැන නෙමෙයි ස්වාමීන් වහන්සේ. අහන ප්‍රශ්න මෙහෙමයි, මේ කෙනාගේ දන්න යාළුවෙක් ඉන්නවලු, කුසලයට ලැබීලු, දාන පින්කම් එහෙම කරනවලු. හැබැයි මෙයා අන්‍යාගමිකයෙක්. එතකොට මේ පුද්ගලයාට මේ කට්ටියට, මේ පවුල කට්ටියට මේ මොකද්ද තියෙන අවස්ථාව කියලා අහන ස්වාමීන් වහන්සේ. මේ සෝවාන් මාර්ගයකට එළඹිලා එතනින් ඉදිරියට නිවන් දකින්න කළ යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අහනවා. මේක ආගම මාරු කරන කතන්දර ප්‍රශ්නයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන්ට අවබෝධය ගන්න පිණිස අහන්නේ. ඊට පස්සේ ඊළඟ භවයකදී මනුස්ස භවයක් ලැබුණොත් බෞද්ධයෙක් වෙලා උපදී හැකියාව තියෙනවද කියලාත් අහනවා ස්වාමීන් වහන්සේ. මේක මට ඉදිරිපත් කරන්න මේක අනුකම්පාවෙන් කට්ටියට ස්වාමීන් වහන්සේ. ඔව්, ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට මම ඉස්සෙල්ලා උත්තරයක් දීලා පළවෙනි ප්‍රශ්නෙට යන්නම්. අනිවාර්යයෙන්ම බෞද්ධයෙක් වෙලා උපදිනවාමයි කියලා කියන්න පුළුවන්. ඒ කෙනා මිය යන වෙලාවේ සෝහන්, ඒ කියන්නේ මිය යන වෙලාව වෙනකොට සෝහන් මට්ටමේ හිටපු කෙනෙක් විදිහට මිය ගියා නම් ඒ කෙනා අන්‍ය ආගමික, අන්‍ය පවුලක, එහෙම නැත්නම් අන්‍ය දර්ශනයක් දරන තැනක උපදින්නට හේතු නැමයි කියලා ධර්මයේ පැහැදිලිවම පෙන්නනවා. එහෙම නැතුව එයින් මෙහා ඕනෑම කෙනෙක් ඕනෑම ආගමක් අදහන පවුලක උපදින්න පුළුවන්. මොකද උප්පත්තියෙන් කිසිම කෙනෙක් ඒ ආගමානුකූලව අදහන ඒ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒ කෙනාට අවබෝධයක් වුණාට පස්සේ තමයි දර්ශනේ වැළඳගන්නේ. ඉතින් ඒ නිසා මොකද මම ඒකට පැහැදිලිවම පෙන්නන්නම්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකොට මිත්‍යා දෘෂ්ටි 62කින් යුක්ත මේ පිරිසක් තමයි ඒ වෙනකොට ලෝකෙ හිටියේ. මොකද සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාව වෙනකොට මේ ලෝකෙ කිසිම කෙනෙක් බෞද්ධයෝ වෙලා හිටියේ නැහැ. මොකද අනිත් ඔක්කොම එක ආගමික ඇදහිලි වල තමයි එක දර්ශනයන් අනුගමනය කරමින් තමයි කටයුතු කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ දර්ශනය අහලා බලලා විමසලා හොඳට නුවණකට ගත්තට පස්සේ තමයි අය බෞද්ධයෝ බවට පත් වෙන්නේ. මාර්ගඵල ටික ලබනකොට නම් අනිවාර්යයෙන්ම බෞද්ධයෝ බවට පත් වෙනවමයි. තුනුරුවන් සරණ යාමත් සමග. නමුත් නාමිකව තුනුරුවන් සරණ යනවා කියන තැනත් අපි බෞද්ධයි කියලා කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳටම පැහැදිලි අපිට බලන්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට මේ කෙනා වෙන අදහසක්, වෙන ආගමකක්, වෙන දර්ශනයක් දරපු අය.
බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රශ්න කරලා එහෙම නැත්නම් මේ දේශනාවන් ශ්‍රවණය කරලා ඒ අය මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොන වගේ දැක්මක්ද මොන වගේ දර්ශනයක්ද මේක කුමක් සඳහාද ඉලක්ක කරලා තියෙන්නේ කියන කාරණාව වැටහුනොත් ඒ කෙනාට බුදුහාමුදුරුව පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ පෙන්නන ක්‍රමවේදය පිළිබඳව අනුගමනය කරන්න පිරිස පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ විදිහට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයේ ගොඩ නැගිලා. ඒ දේශනාව පිළිබඳව විශ්වාසයේ ගොඩ නැගිලා. ඒ වගේ මේ අනුගමනය කරන සංඝයා පිළිබඳ විශ්වාසය ගොඩ නැගිලා තමනුත් මේක අනුගමනය කළ යුතුයි කියන තැනකට ආවහම තමයි කෙනා සද්ධාවක පිහිටියා වෙන්නේ. එතනින් තමයි බෞද්ධකම ආරම්භ වෙන්නේ. එතකන් අනිත් හැම කෙනෙක්ම බෞද්ධ කියන නාමික වශයෙන් හෝ වේවා ආගමක් විදිහට අපි අදහන පිරිසක් විදිහට පෙන්වුවට හැබෑම බෞද්ධ භූමිය කියන තැන උන්නෝයි කියන තුනුරුවන් සරණ යෑමෙන්ම ආරම්භ වෙන තැන. ඉතින් ඒ නිසා ඒ අයට මූලික වශයෙන් කියන අපි කියමුකෝ අන්‍ය ආගමික අන්‍ය දර්ශනයක් අදහන කෙනෙක් අපි ආයි විවේචනය කරන්නවත් ඒ අයට මේ ප්‍රතිචාර වෙන විදිහකට දක්වන්නට අවශ්‍ය නැහැ. ඒ අයට හම්බ වෙලා තියෙන ඒ අය ඇසුරු කරපු දර්ශන වේදේ. ඒ දර්ශනයන් ටික. නමුත් ඒ කෙනෙකුට යම් ආකාරයකින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනීය පිළිබඳ යම් අවබෝධයක් වැටහීමක් උපදිනවා නම් ඒ කෙනා ඒ තුල කටයුතු කරන ප්‍රතිපදාවක් ගොඩනගන්නට උත්සාහවත් වෙනවා කියන කාරණේ පෙන්වන්නත් පුළුවන්. නමුත් ඒ කෙනෙක් පින්දහම් කරනවා නම් සමහර ආගමික ඉගැන්වීම් වල පෙන්වනවා මරණින් පස්සේ නැවත උපදින්නේ නැහැ කියලා. සමහර ආගම් වල කර්මය හා කර්මඵල විශ්වාසය පිළිබඳව උගන්වන්නේ නැහැ. නමුත් යම් කෙනෙක් පින්දහම් කරනවා නම් ඒ කියන්නේ අනිත් අයට උදව් උපකාර කරනවා නම් කර්මය හා කර්මඵල විශ්වාසයක් ඇතුව මෙහෙම කළොත් අපිට මේවට ලැබීමක් තියෙනවා මේවා කළොත් අපිට මේ විදිහට සැපසේ ජීවත් වෙන්න පුළුවන් කියලා අවමතරමේ කර්මය හා කර්මඵල විශ්වාසයකින් යුක්තව කටයුතු කරනවා නම් කම්මසගතා සම්මාදිට්ඨිය කියලා ලෞකික සම්මාදිට්ඨිය කියලා මෙතන මතක් කරනවා මේ කර්මය හා කර්මඵල විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන කෙනෙකුට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්න එහෙම නැතිනම් නිවන් දකින වැඩපිළිවෙල විවර කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති කෙනෙකුට අඩුම තරමේ කර්මය හා කර්මඵලයේවත් විශ්වාස කරන්නේ නැති කෙනෙකුට මේ ජීවිතයේ අදහස අතහැර ගන්න තාක්කල් ඒ කියන්නේ කර්මය හා කර්මඵල විශ්වාසයක් නොපිහිටන තාක්කල් ඒ කියන්නේ පිහිටන්නේ නැත්තම් විශ්වාස කරන්නේ නැතිනම් ඒ අදහස අතහැර ගන්න තාක්කල් ඒ කියන්නේ ආපහු මම කියන්නේ නැවත යා ඒ කර්මය හා කර්මඵල විශ්වාසයක් ගොඩ නැගෙන තුරු ඒ කෙනාට මේ ජීවිතයේ නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අවමයෙන් ඒ කියන ලෞකික මට්ටමේවත් දැක්මකට එන්න ඕන කරනවා. ඉතින් ඒ නිසා ඒ අයට පින්දහම් කරන්න පුළුවන් පින්කම් කළොත් විපාකත් හම්බ වෙනවා. නමුත් ඒගොල්ලෝ විපාක විශ්වාස කරන්නේ නැතිනම් ඒ අය අවමයෙන් ඒ මට්ටමටවත් ගෙනල්ලා ඊට පස්සේ එයාට මේ ධර්මයේ කියන පැත්තට යොමු කරන එක තමයි කරන්නට තියෙන්නේ. මේක ආගමක් මාරු කරන වැඩපිළිවෙලක් නෙමෙයිමයි. මේක මේ දර්ශනයක් පිළිබඳව තියෙන දැක්මක තියෙන කාරණාවක් පිළිබඳව කාරණාවක් විතරමයි කතාවක් විතරමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒ ගැටලුවට සෑහෙන පිළිතුරක් වහන්සේගෙන් ලැබුණා. මම හිතන්නේ ඒගොල්ලන් සෑහෙනපත් වෙනවා ඇති. එහෙනම් ස්වාමීන් වහන්සේ අද නියමිත දේශනාව අපි මෙතනින් නවත්වමු. මේ ඊළඟ පොය දවසෙත් මේ දේශනාව ඉතුරු ටිකට සමෝටම සහභාගී වෙන්න කියලා අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරලා සිටිමු ස්වාමීන් වහන්සේ. එහෙනම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. හොඳයි අද දවසේ අපි මේ විදිහට වැඩසටහන සිද්ධ කරලා ඒ තුලින් ජනිත කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවේසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාට ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොවගේ සියලුම ඥාතීන්ට විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන ඒ කැනඩාවේ ලේත් රිච් නුවර පදිංචි සම්පත් සිල්වා ඒ වගේම රොෂාන්ඩි ද සිල්වා දිනුලද සිල්වා ඒ වගේම නිමායාද සිල්වා දෙවුනි සිල්වා යන ඒ පවුලේ අය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ පවුලට සහ සම්බන්ධව මිය පරලොව යන්නට යෙදුන
පරම්පරාගත සංසාරගත මිය ගියා වූ සියලුම ඥාතීන්ද සිහිපත් කළ පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම මේ වෙනකොට රටවාසීව ලෝකවාසීව මේ උග්‍රව පවතින ව්‍යසනයේ නිසා මිය පරලොව ගිය විශාල පිරිසක් සිටිනවා. පොදුවේ අපි හැමදෙනාම සිහිපත් කරමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම දෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් ගෙන් අත මිදලා සැපවත් වේවා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස හිතේ ඇති කරගෙන අපි එයටත් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාර ගුණ ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අපි ධම්මගට නිරන්තරයෙන් යොමු කරවන සත්පුරුෂයන් වහන්සේ නමක් සිටිනවා අපිට සිහිපත් කරන්නටම අවශ්‍යයි. නම කියන්නට අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ. ඒ උන්වහන්සේ තමයි අපිට මේ මගේ යන්නට මේ විදිහේ දහම් කරුණු පැහැදිලි කරන්නට අවශ්‍ය කරන වටපිටාව පරිසරයේ විවෘත කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ බොහෝම කෘතඥ පූර්වකව සත්පුරුෂ සිතින්ම සිහිපත් කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමීන් වහන්සේ, සුදස්සී ස්වාමීන් වහන්සේ, කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන් අපිට මේ විදිහේ වැඩසටහන් පවත්වන්නට, ඒ වගේම වර්ෂයකට අධික කාලයක් මේ වැඩසටහන් පවත්වාගෙන ආවා විවිධ විදිහේ වැඩසටහන් විදියට ඒ ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන එහෙම කරන්නට හැකියාව ලැබුණේ ඒ කැල්ගරි නුවර එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ ඒ මත්තුමගල චන්දානන්ද ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ වගේම බුත්තල ධම්මරක්කිත ස්වාමීන් වහන්සේත් උබලනේ සුදස්සි ස්වාමීන් වහන්සේත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ කියන වැඩසටහන් වලට ඒ අනුශාසකත්වයන් ලබා දීලා ඒ කටයුතු නොකරා නම් මේ විදිහට සාර්ථකව වැඩසටහන් කරන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා සිහිපත් කරමින් උන්වහන්සේලාටත් විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම කැල්ගරි එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධව ඒ දායක සභාවේ පින්වත් හැමදෙනාමත් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ. ඉතින් ඒ වගේම අද විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන ඒ කැනඩාවේ ලේත් බ්‍රිජ් නුවර පදිංචි සම්පත් ඩි සිල්වා, ප්‍රශාන්ති ඩි සිල්වා, දිනූල ද සිල්වා, ඒ වගේම නිමායා ද සිල්වා, දෙවුනි ද සිල්වා යන ඒ පවුලේ දූ දරුවන් ඒ දෙමෝපියන් ඇතුළු ඒ හැමදෙනාම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අය බලාපොරොත්තු වෙනවා ඒ දෙමෝපියන්ට ආශිර්වාද කරන්නට. සුජීවත්ව සිටින දෙමෝපියන් ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරන්නට. ඒ වගේම මේම වැඩසටහන මේ විදිහට පවත්වන්නට හැකියාව ලැබුණේ ඒ දිනිති මහත්මිනිය වගේම සම්බන්ධීකරණ කටයුතු කරමින් මේ තාක්ෂණික වැඩ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ මහී මහත්මයා ඇතුළු ඒ පිරිස නිසායි. ඉතින් ඒ නිසා ඒ අයත් මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරලා පොදුවේ ඔබ අප හැම දෙනෙකුටමත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම පිරුවන් සරණයි.